MS Word වල තියෙන මේ ටියුටෝරියල් එක ඔයා කියවන්න. මොකද මේක වට සමහර අහුවෙච්ච නැත්නම් ඇති. ඒකේ මම කොහොම කතා කරන්න යන්නේ නැහැ මේකේ. ක්ලාස්රූම් එක වගේ එහෙම කතා කරන්න අමාරුයි. ඡේදෙන් ඡේදේ කතා කරන්න ගියොත් එහෙනම් අපිට කාලේ ගොඩක් යනවා. අත්‍යවශ්‍යම දේවල් ටික මම කතා කරන්න යනවා. මකට මේකේ ඕපන් කරන තාලේ අපි කතා කරා. ඔයගොල්ලෝ හැමෝටම මේක පුළුවන්ද? ඒ වගේ මේන් ස්ක්‍රීන් එක කතා කළා. ඒ ගැනත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. අපි කතා කරලා ඉවරයි මේන් ස්ක්‍රීන් ගැන. ද රිබන් කියන එක ගැන කතා කළා. රිබන් ඔයා ඕනම තැනක දැක්කොත් රිබන් එක මොකක්ද කියලා දැන් කියන්න පුළුවන්. ඒකේ තියෙන විශේෂ ෆීචර්ස් ටිකත් කතා කළා. මේකේ MS Office 2007 තියෙනවා. ඒ කියන්නේ කාගේ හරි 7 වැඩ කරන කම්පියුටරයක් තියෙනවා නම් එයාට මේක ප්‍රයෝජනවත් වෙයි. ඒකේ 7 10ට 2010ට පෙර තිබුණ version එක තමයි 7. ඒවා අපි දැන්ට ලොකුවට කතා කරන්න යන්නේ. මේ හිස්තැන් ටික කාට හරි ඕන නම් කියන්න මේ හිස්තැන් ටික දෙන්න. නැත්නම් ඒක එච්චර ප්‍රයෝජනවත් නැහැ. අපි 7 වෝල්ට් එකක් එහා ගිහිල්ලා කතා කරන්නේ. ඒ වගේම අපි කතා කළා මේකේ තියෙනවා කස්ටමයිස් රිබන් එක කස්ටමයිස් කරන්න හැටි. මේ තියෙන රිබන් එක කොහොමද අපි කස්ටමයිස් කරගන්නේ කියලා. ඒක මම කියලා දෙන්නම් ඉස්සරහට තව ලෙසන් එකක් ඉස්සරහට යනවා එතෙන්ද කියලා දෙන්නම්. ඒ කියන්නේ රිබන් එකට අලුත් දේවල් එකතු කරගන්න විදිහ. view ගැනත් අපි කතා කරා. මේ 2017 2007 තියෙන views ටික පෙනුම view කියන්නේ පෙනුමනේ. ඩොකියුමන්ට් එක පෙනුම ගන්න විදිහ තමයි අපි කතා කළේ. ඒක මතක ඇති හැමෝටම. print layout view එක, ඒ වගේම web layout view එක, reading layout view එක කියලා අපි කතා කළා. file tabs ගැනත් කතා කළා. මේ ටියුටෝරියල් එකේ තියෙන සමහර දේවල් මම කතා කරන්නේ නැහැ කිව්ව එකයි මේකේ ඔයාලට කියව ගන්න දේවල් තියෙන්නේ. මේ ෆයිල් ටැබ් ඔයාලට වර්ඩ් වලද මම හැම එකක්ම වගේ කතා කරා කියන්නේ ඒකේ අවස්ථානුචිතව කියලා දුන්නා. මොනවද මේ ටැබ්ස්, ඒ වගේ නම් මොනවද, ඒ වගේ මොනවද වෙන්නේ කියලා. තවත් ඉදිරියේ ප්‍රැක්ටිකල් කරන අවස්ථාවේ අනුව මේ හැම එකක් ගැනම අවස්ථානුචිතව මම ඒ ගැනත් කතා කරන්න කියලා දෙන්න. ඊට පස්සේ quick access toolbar එක. quick access toolbar එක ගැනත් දැන් ඉස්සරහට කතා කරනවා. ඒ නිසා ඒකත් දැන් මේ වෙලාවේ අවශ්‍ය නැහැ. මේ ටියුටෝරියල් එකේ තියෙන දේවල් මම මේ පෙන්නගෙන යනවාට බලන්න කියවන්න කියලා. ඒකට ඒවා ටික ඔයා බලන්න. ෆයිල් ටැබ් කියලා කියන එක 2010 2017 වගේ තමයි ෆයිල් ටැබ් එක හැටියට හම්බුනේ. දැන් අපිට 2013 නැත්නම් 2016 වගේ වෙනකොට ෆයිල් ටැබ් නෙවෙන්නේ ෆයිල් මේ විදිහට ඉස්සරහා මෙනු එකක් දැන් එන්නේ ෆයිල් ටැබ් එකේ බෑක් ස්ටේජ් එක කියලා එකක්. මේ තියෙන බෑක් ස්ටේජ් එක. එතකොට මේක අපිට ගොඩක් දේවල් ඉදිරියේදී අවස්ථානුචිතව අපි කතා කරනවා. මේවත් ඕන කවුරු හරි ඉන්නවනම් කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා කියන්න මම ඒක වෙනම මේක ටයිප් කරලා දාලා තියන්න අවශ්‍ය මේක ෆිල් කරගන්න. මුත් මේවා අපි ලොකුවට මේක ලියන්න ඕනේ නැහැ දැනට. ඊළඟට අපි කතා කරේ create document. ඊට පස්සේ ruler. මේ පැත්තේ තියෙන ruler කියලා. ruler ගැනත් ඔයා දන්නවා. document එක ruler උඩින් තියෙනවා. ඒ වගේම වම් පසින් තියෙනවා. ruler ඇයි තියෙන්නේ මේ document එකේ දිග පල්ල මැනගන්න. සහ document එකේ මොකක් හරි object එකක් අපි draw කළොත් ඒ object එකේ දිග පල්ල දැනගන්න තමයි ruler අවශ්‍ය වෙන්නේ. ruler ගැනත් ඔයා දන්නවා. ඊළඟට ruler hide කරන්න පුළුවන් කියලාත් දන්නවා. ruler අපිට view ගිහිල්ලා ruler hide කරන්න පුළුවන්. මතක ඇති ඒක අපි කතා කළා. මේ වගේ ruler පේන්න තියෙන එකට අපි කියනවා display කියලා. යම් කිසි වෙලාවක ruler ඕනේ නැත්තම් මේ ruler කාට හරි අවශ්‍ය නැත්තම් පේන්න මෙතන අපිට view ගිහිල්ලා මෙතන තියෙන මේ ruler කියන ටික් එක උඩ ක්ලික් කළාම මේක මේ විදිහට cancel වෙනවා. එතකොට ruler අපිට පේන්නේ නැහැ. ඊට පස්සේ නැවත වතාවක් අපි මේ check box එක enable කළොත් මේක enable කරනවා කියන අපි කියන්නේ check boxes මේ තියෙන්නේ. ඒවා enable කළොත් ruler add වෙනවා. හරිද? නැවත උඩ ක්ලික් කරපුවම ඒ ටික් එක අයින් වෙනවා. ඒකට අපි කියනවා disable කියලා. check box එකක් enable disable කරන්න පුළුවන්. ඒ තමයි ruler තියාගන්න එක සහ ruler අයින් කරගන්න එකේ ක්‍රමවේදය. ඊළඟට create a document. document එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මම එදා කිව්වා document එකක pages එකකින් පටන් අරගෙන pages ගණනාවකට යන්න පුළුවන් කියලා. මම හිතන්නේ එක දරුවෙක්ට දෙවෙනි page එකට යන්න බැරි වෙච්ච කතාවක් කියලා මම ඊයේ Zoom meeting එකක් දුන්නා. මම හිතන්නේ ඒක අපිට කරගන්න බැරි වුණා. මම අද ඒක කියලා දෙන්නම් කොහොමද දෙවෙනි document එකට යන්නේ කියලා. ඒ වගේ document එකක් තුල ඕන තරම් pages තියෙන්න පුළුවන්. document කියන්නේ page එකකින් පටන් අරගෙන pages 2 3 5 100 200 උනත් තියාගන්න පුළුවන් අවස්ථාවක් තමයි document එකක් තුළ තියෙන්නේ. අපිට word වලින් අපි කරන්නේ document එක වැඩ කරන එක.
මෙතන තියෙන create a document ලේඛනයක් පිළියෙල කර ගැනීම. ලේඛනයක් පිළියෙල කර ගැනීමට දැන් අපි ගොඩාක් දේවල් කතා කළ යුතු නැහැ. ලේඛනයක් පිළියෙල කරන්න අපි දන්නවා දැන් පළවෙනි ලේඛනය අපි දැන් හදාගෙන යන ගමන් ඉන්නේ. එතකොට ඒකේ මම කියලා දෙන්නම් ඒ අවස්ථා ටික. ඔයා මේවා ටික කියව ගන්න. ඔයාට ඒ ටික අවස්ථා ටික දීලා තියෙන්නේ මෙන්න මේ ડોකියුමන්ට් එක හදන්න. මේ තියෙන letter typing exercise එකක්. දැන් ඔයා අද දේශනෙන් පස්සේ මට හදලා මේකේ වන්න ඕන. letter typing exercise. personal level ඔබගේ word 2000 text area එක තුළ නිවැරදිව type කරන්න. ඒතර මේවා එකක් type කරනවා කියන එක තමයි අපි ඉස්සල්ලාම පුරුදු වෙන්න ඕන. ඉස්සලා typing පුරුදු වෙන්න ඕන. typing පුරුදු වුණාට පස්සේ අපිට පස්සේ පුළුවන් setting කරගන්න. අපි word වලදී කරන ප්‍රධානම දේවල් දෙක තමයි ඕක. පළවෙනි එක typing අනිත් එක setting. type and setting කියලා අපි කියන typing කරන්න පුරුදු වුණ කෙනෙකුට setting කරගන්න පුළුවන්. හරිද? එතකොට word වගේ එකක් හොඳට පරිශීලනය කෙනෙකුට artwork design කරන්නත් පුළුවන් බැරි නෑ. නමුත් type setting වලට තමයි ගොඩක්ම word පාවිච්චි කරන්නේ. එතකොට මේ වගේ letter එකක් අපි කරලා අතහුරු කරගන්න ඕන කොහොමද මේ විදිහට font එක හදාගන්නේ, size එක හදාගන්නේ, කමා එකක් දෙන්නේ, දකුණු පැත්තට ඇලවෙන්න මේ ඡේදය තියාගත්තේ කොහොමද, මෙතන ස්පේස් එකක් තියන්නේ කොහොමද, ඊළඟ එකේ ටයිප් කරගන්නේ කොයි විදිහට මේ පැත්තට බර වෙලා මේ ටික හදාගන්නේ කියන එක ඔයාගේ ඔළුවේ දැන් තියෙනවා. ඒ වගේම මෙතෙන් දකුණු වම් පසට බර වෙලා කොහොමද DMI ෆාද කමාවක් තියාගත්තේ. දැන් සමහර ළමයි කමා තියෙනකොට කමා එක තියන්නේ ස්පේසස් දෙක තුනක් තියලා. ඩොට් එක තියෙනකොට ස්පේසස් දෙක තුනක් තියලා තමයි ඩොට් එක තියෙන්නේ. ඒවා අන්තිම වැරදි. ඒවා සාමාන්‍යයෙන් අපි අර පොඩි ළමයෙක් කරා වගේ වෙනවා. දැන් ගොඩක් රට පොඩි ළමයි දන්නවා වැඩ කරන්නේ. ඒ විදිහට කොහොමද මේ විදිහට ලස්සනට ડોකියුමන්ට් එක ඇවිල්ලා ඩොට් තියලා කමා තියලා ඊළඟට මුල අකුරු කැපිටල් වලින් තියලා අකුරු වැරදෙන්නේ නැතුව වාක්‍යයේ අක්ෂර වින්‍යාසය වැරදෙන්නේ නැතුව ඒ වගේම අපි ගත්තොත් ග්‍රැමටිකල් මිස්ටේක් නැතුව ව්‍යාකරණ දෝෂයක් නැතුව ලෙටර් එකක් හදාගන්න එකට අපි කියන්නේ ටයිපින් කියලා. ඒකට දැන් ටයිපින් පුළුවන් වෙලා තියෙනවා. ටිකක් හරි පුළුවන් වෙලා තියෙනවා. මෙතන බැරිම ළමයි කොහොම අතලොස්සයි ඉන්නේ. අනිත් ගොඩාක් අයට පුළුවන්. මම ඔයගොල්ලෝගේ අභ්‍යාස බැලුවා. මගේ ටයිම් එකේ යනුව මම බැලුවා. සමහර අයගේ නම් මම හිතන්නේ බලලා නැහැ කියලාත් මම ඒක දරුවෙක් මම දැක්ක මට දැන් මැසේජ් කරලා තිබ්බා මගේ ඒක බලලා නැහැ කියලා. මට ඒක මට ඒ වන්න මම බලන්න. නැත්නම් මම ගෲප් එක උඩට ගිහිල්ලා ආය බලලා වාට කියන්න. ඒතර ඒ විදිහට කොහොමද ආය නැවත එන්ටර් කරලා පල්ලයට අරගෙන ඡේද වශයෙන් හදලා අවසානයේ මේ ලෙටර් එක අවසන් කරන්න කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ලෙටර් ටයිපින් එක්සර්සයිස් එකකින් ඔයා කරන්නේ. දැන් මම එතකොට මේකත් ඔයා කරන්න ඕනේ. මම ඊට ඉස්සෙල්ලත් එකක් දුන්නා පෙරේද මම හිතන්නේ පහුගිය ක්ලාස් එකේ එකත් කරලා ඉවලා තිබුණා. හැබැයි කරපු වගේ යම් අඩුපාඩු. එකම එක ළමයා යම්කිසි ප්‍රමාණයක් හරියට කරලා තිබුණේ. අනිත් අයගේ ගොඩාක් වැරදි නැහැ. නමුත් සමහර ඒ වගේ තිබුණේ නැහැ. ජස්ටිෆයි කරලා තිබුණේ නැහැ. සමහර ඒවා මම දැක්කේ නැහැ. හරියටම pages දෙකකට සෙට් වෙලා තියෙනවා. පල්ලෙහාට page දෙක තුනක් තියෙනවා. ඒ වගේම margin තියලා තිබුණේ නැහැ හරියට. ඒ වගේම කමා නැහැ, dot නැහැ හරියට. ඒ වගේ අඩුපාඩු තියෙනවා. ඉතින් මම ඒක රියලි බලනවා. දැන් මම ඔන්ලයින් ඉන් තමයි එච්චර අඩුවෙන් බැලෙන්නේ. ක්ලාස්රූම් එකේදී නම් අකුරක් ඩොට් එකක් වැරදුනා නම් අය කරවනවා ලියුම පිටින්ම. ඒ ලියුම අය පාරක් එකපාරක් කරවනවා. ඉතින් එතකොටයි ළමයාට හොඳ අවබෝධයක් එන්නේ. ළමයි තරහ වෙලා තියනවා මාත් එක්කයි එහෙම වද දෙන්නේ කියලා. නෙමෙත් ඒ ළමයිම පස්සේ දවසක් කියනවා අනේ සර් එහෙම කරවපු නිසා තමයි අද අපිට ඒක පුළුවන් වුණේ කියලා. ඉතින් මේ විදිහට අපි වැඩ කළොත් අපිට පුළුවන් මේක ඉහළට යන්න. මෙන්න ඉහත ලිපිය ටයිම්ස් නිව් රෝමන් වලින් 12 හෝ 14 යටතේ ෆොන්ට් වල ප්‍රමාණය 12 හෝ 14 යටතේ ටයිප් කර ඔබගේ hard disk folder එකේ one letter ලෙස සේව් කරන්න. ඔයා මේක one letter කියලා එකපාරක් සේව් කරන්න ඕන hard disk folder එකේ. හරිද? මේක එකපාරක් කරලා. හැබැයි A4 කොලයකට setting වෙන්න ඕන. දැන් මේකේ පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. මේ පොඩි ප්‍රමාණය A4 කොලයකට setting කරගන්න ඔයා කරලා මට යොපුවම වැරදි තියෙනවා මම හදලා ඊළඟ දවසේ ඒක කියලා දෙන්නම්. ඊට ලිපියම ඇමරිකන් ෆෝමැට් එකෙන් සකසන්න. දැන් ඉස්සෙල්ලෙකුත් අපි කළා. මේක තියෙන බ්‍රිටිෂ් ෆෝමැට් එකකින්. ඒතකොට ඇමරිකන් ෆෝමැට් අපි කියලා කිව්වේ සියලුම දේවල් ලෙටර් එකේ යවන්නගේ තොරතුරු ඊළඟට ආමන්ත්‍රණය ලෙටර් එකේ බොඩි එක නැත්නම් කන්ටෙන්ට් එක මේකට කියන අපි කන්ටෙන්ට් එක ඒ වගේම අවසානය වගේ දේවල් ඔක්කොම දකුණු වම් පස්සට බර වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි ඇමරිකන් ෆෝමැට් එක කිව්වේ. ඒතකොට ඔයාලට මේ ලිපිය දෙපාරක් ටයිප් වෙනවා. ඉතින් ඔයාගේ එතකොට අත හුරු වෙනවා.
කම්පියුටර් එක තියෙන ළමයෙකුට යම් යම් අඩුපාඩු තියෙනවා නම් ටයිප් කරන එක කරන්න මේ ලියුම එකපාරක් ටයිප් කරලා ආයෙත් මේක දිහා බලන් තව පාරක් ටයිප් කරනවා. ඒකට දෙපාරක් ටයිප් කරන එකෙන් තමන්ගේ අභ්‍යාසය වැඩි වෙනවා. ඇමරිකන් ෆෝමැට් එකෙන් සකසන්න save as භාවිතා කරලා. එතකොට ඒ ලියුම අයපාරක් සේව් කරන්න ඕනේ save as භාවිතා කරලා. කොට letter USA නමින් hard disk folder එකේ සේව් කරන්න. දැන් ඔයා සේව් කරන තැන දන්නවා කොහෙද සේව් කරන්න කියලා hard disk එකේ default part එකේ ඔයා සේව් කරනකොට ඔයාගේ hard disk එකේ වෙනමම 2021 කියලා folder එකක් හදාගෙන ඒ 2021 folder එක ඇතුලේ online course කියලා folder එකක් හදාගෙන ඒක ඇතුලේ homework කියලා folder එකක් හදාගෙන ඒ homework folder එක ඇතුලේ තමයි ඔයා MS Word කියලා folder එකක් හදාගෙන මේ ටික කරන්නේ. ඒක තාමත් folder එකක් හදාගන්න බැරි ළමයි ඉන්නවනම් මට mic එක on කරලා කියන්න කිසි ගැටලුවක් නැහැ. මම ආයෙ පාරක් එක කියලා දෙන්න. right. එතකොට ඒ තමයි මේ document එක හදන තාලේ. අද මේ document එකක් දැන් අද lesson එකකින් පස්සේ මට හදලා British format එක මේ තියෙන්නේ. British format එකෙන් එකක් එවන්න. ඊට පස්සේ ඒකම ඕනනම් ඔයාට පුළුවන් නැවත type කරන්න. ආයෙ පාරක් type කළා මේ ඔක්කොම වම් පස්සට අරගෙන ඒක save කරන්න. letter USA කියලා save කරලා letters දෙකම මට එවන්න. ඔයා හරියට කරාද කියලා බලන්න. හරිද? මේකේ තේරුම ඕනනම් මම කියන්න. ඉබ්බගම Central College ඉබ්බගම 30th of September 2016. My dear father, thank you very much for loving letter. වාගේ ලිපියට මට මම ගොඩක් ස්තුතියි. I'm so glad you are coming on Wednesday to take me home. මම ගොඩක් සතුටින් ඉන්නවා. ඔයා මාව ගෙදර එක්කයන්ට බදාදට එනවට you know Sunday is my birthday. ඔයා දන්නවද මගේ උපන්දිනේ ඉරිදා. I love to be very much I love to be with my little brother and sister on that day. මම ඒ දවසට ගොඩක් ආදරෙන් මගේ මල්ලි නංගිත් එක්කත් ඉන්නවා. I am sure mother is making lot of sweet for me. මට ගොඩක් විශ්වාසයි අම්මා මට පැණි රස නැත්නම් රස කැවිලි ගොඩක් හදලා දෙනවා කියලා. I hope I shall get now sweet too. ඒ වගේම මම ගොඩක් පැණි රස වලට කැමැත්තෙන් ඉන්නවා. Please come early on Friday afternoon. කරුණාකරලා ගොඩක් වේලාසනින් සිකුරාදා හවසට එන්න. සිකුරාදට එන්න. I am keeping well with hopes of love. එතන heaps තියෙන එතන hopes කියලා දානවා. Of love to all at home. මම ගොඩක් ආදරේ මගේ ගෙදර අයත් එක්ක ගත කරන්න. Your loving son Yujan කියලා තමන්ගේ නම දාලා ලෙටර් එකක් ලියලා තියෙනවා පුතෙක් තාත්තට. ඉතින් මේ වගේ එකක් ලියා ගන්න ඔයාට දැන් දැනුමත් ඇති ඉංග්‍රීසියෙන් ලියන්න try කරන්න. මේ ආభాෂය අරගෙන ඔයා වෙන ලිපියකුත් ඕනනම් පුළුවන් නම් මේ වගේ ස්ථාන මාරු කරලා හදන්න. ඒ වගේම ඉදිරියේදී මම සිංහලත් ඔයාට උගන්වනවා සිංහලෙන් type කරන්න. ඒකට සිංහලෙමුත් ඒ දේවල් කරලා පුරුදු වෙන්න. Create a new document නව ලේඛනයක් පිළියෙල කර ගැනීම. කොහොමද නව ලේඛනයක් පිළියෙල කරගන්නේ කියන එක ඇයි new document එකක් අවශ්‍ය වෙන්නේ කියන එක පිළිබඳ මෙතන තියෙනවා. හරිද? එතකොට ඒවා දැන් ආයෙ කතා කරන්න නැහැ කියලා මම කව ඔයගොල්ලෝ කියව ගන්න. ඇයි අවශ්‍ය වෙන්නේ කියලා. new document එකක් දැනට සිදු කරන ලේඛන වර්ගයේ වෙනස් ලේඛන type කිරීම සඳහා වෙනත් ෆයිල් එකක් ලෙස save කිරීමට පවතින ෆයිල් එක හෝ document එක close කරලා දැනට open වී ඇති word file application ඇතුළ අලුත් වැඩක් ආරම්භ කිරීමට. ඒ කියන්නේ ඔයා වැඩ කර ඉද්දදී අලුත්ම document එකක් වාගේ ඔයාට අලුතෙන්ම වැඩක් කරන්න ඕන නම් ඔයා අලුත්ම document එකක් ගන්නවා. ඒක ගන්න දැන් දන්නවා ක්‍රම 3ක් 4ක් එක කියලා දුන්නා. හැබැයි ඒ අතරතුරදී ඔයා පළවෙනි document එකේ වැඩ කර ඉද්දදී තවත් වැඩක් එක ඒ වෙලාවට කරන්න වුණොත් ඔයාට ගන්න වෙනවා තවත් document එකක්. අන්න ඒක තමයි new document එකක් කියන්නේ. ඔයා කර ඉන්න වැඩේ අතරතුරදී තවත් වැඩක් ඔයාට කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔයා ඒ document එක එහෙම තියාගෙන තවත් document එකක් ගන්න වෙනවා. දැන් ඔයාට පේනවා මම හිතන්නේ මෙතන document කීයක් පේන්න තියෙනවද? document 4ක් තියෙනවා. ඒ කියන්නේ එකවරම document 4ක 5ක 6ක 10ක වුණත් අපිට අවශ්‍ය නම් වැඩ කරන්න පුළුවන්. එකක වැඩ කර ඉද්දදී තව එකක් අපි ගත්තොත් අපි ඒකට කියනවා new document එකක් කියලා. ඒතර new document එකක් ගන්න කොහොමද කියන එක තමයි මේ මෙතනදී කියන්නේ මේ tutorial එකේදී. control n ගහලා ගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය shortcut එක තමයි control n. දෙවෙනි ක්‍රමය තමයි file new. දෙවෙනි ක්‍රමය තමයි file new. ඔය ක්‍රම කියන ක්‍රම දෙකට ඔයාට පුළුවන්
අලුත් ඩොකියුමන්ට් එකක් ඔයාට ලබා ගන්න. රයිට් මේ විදිහට අපි ඉන්න ගමන් මේ ඩොකියුමන්ට් එකේ වැඩ ගන්න ගමන් control එකයි n එකයි ගහනවා. control තියෙන්නේ කොහෙද? keyboard එකේ. control තියෙන්නේ keyboard එකේ, n අකුර තියෙන්නේ කොහෙද? keyboard එකේ. එහෙනම් control කියන key එක ඇඟිල්ලෙන් තද කරගෙන තවත් ඇඟිල්ලකින් දකුණු පැත්තේ අතේ ඇඟිල්ලෙන් n ගහනවා. ගහපුවම අලුත් ඩොකියුමන්ට් එකක් එනවා. ඒක තමයි new document එකක් ගන්නවා කියන්නේ වැඩ කර කර ඉන්න ගමන්. ඒ වගේම ෆයිල් ගිහිල්ලත් ඔයාලට පුළුවන් මොකක්ද? ෆයිල් ගිහිල්ලා මෙතන බෑක් ස්ටේජ් එකේ තියෙනවා new කියලා. ඒක ක්ලික් කරලා blank document කියපුවම අලුත් එකක් එනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතන තියෙනවා quick access toolbar එක. මේ quick access toolbar එකේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන new blank document කියලා. new blank document quick access toolbar එක. මේක ක්ලික් කළාමත් ඔයාලට අලුත් ඩොකියුමන්ට් එකක් එනවා. ওই විදිහට අපිට අලුත් ඩොකියුමන්ට් එකක් ගන්න පුළුවන් ක්‍රම 3-4ක්ම තියෙනවා. right අපහැදිලි තැන් තියෙනවා නම් අහන්න මම චුට්ටක් වේගෙන් කියන්න යන්නේ. copy and paste option කියලා තියෙනවා මේකේ. මම ඔයාලට copy and paste කරන්න එක ක්‍රමයක් කියලා දුන්නා. control C ගහලා control V ගහන්න. දැන් අද වැඩ කරන්න යන ගමන් තව ක්‍රමයක් කියලා දෙනවා. right ළඟට install new template මේක තියෙනවා template එකක් කොහොමද install කරගන්නේ කියලා. template කියලා කියන්නේ අච්චු කියලා මම එදා ඔයගොල්ලන්ට කියලා දුන්නා. template එකක් කියලා කියන්නේ අච්චුවක්. අපි බලමු මොකද්ද මේකෙන් කියන්න කියලා. නව අච්චුවක් ලබා ගැනීම. Word 2007 භාවිතා කිරීමේදී ඔබට install new template නැමැති new document පාසුකම් ලබා ගත හැකියි. Word 2010 7 වල ඉඳලා පුළුවන් මේක කරන්න. මෙමගින් සිදුවන්නේ Microsoft Word එකේ පෙර නිර්මාණය කර තිබෙන හැඩයන් පෙර නිර්මාණය කරලා තියෙනවලු. ඒ කියන්නේ Microsoft සමාගම දැන් තමත් හදලා තියෙන හැඩ අපිට එක එක හැඩවලට යම් යම් වැඩ කරන්න උවමනා වුණොත් ටෙම්ප්ලේට් ගන්න පුළුවන්. මම කිව්වා අච්චුවක් කියන්නේ අපි ওই මල් පෝච්චි හදන්න නැත්නම් අර වැටවලට කණු හිටවන්න ඒ වගේ දේවල් වලට අච්චු තියෙන ඕගොල්ලෝ දැකලා ඇති ඔය සිමෙන්ති වැඩ කරන තැන් වල. ඒ අච්චුවෙන් තමයි එක අච්චුවකින් තමයි යා ඒ දේවල් කීපයක් හදාන යන්නේ. හරිද? ඊට අමතරව ගඩොල් කපන අච්චුව, ඊළඟට උළු හදන අච්චුව, විවිධ අච්චු තියෙනවා එක එක වැඩ කරන්න. එකක් හදාගත්තාම අපිට ඒව જાතින් ගොඩක් අපිට භාවිතා කරගන්න හැකියාව හම්බ වෙනවා. එතකොට Microsoft සමාගමත් හදලා තියෙනවා electronic templates. ඒ ගැන මේ කියන්නේ. දැන් මේ වගේ new document එකක නම් අපි වැඩ කරන්න ඕන. හැම වෙලේම new document එක අපි හදා ගන්න ඕන අපිට ඕන දේවල්. නමුත් අච්චුවකට ගියොත් ඒ අච්චුවේ තියෙන දේවල් ඒ විදිහටම තිබියදී අපිට ඕන දේවල් ඇතුළත් කරගන්න පුළුවන්. ඒක තමයි මේ ටෙම්ප්ලේට් එක තියෙන වාසිය. භාවිතා කර ඒවා යම් යම් කොටස් වෙනස් කර අපගේ අවශ්‍ය කොටස් ඇතුළත් කර ස්ටෑන්ඩඩ් මට්ටමේ නව ඩොකියුමන්ට් එකක් පිළියෙල කර ගැනීමට අවස්ථාව සලසා දීමයි. ස්ටෑන්ඩඩ් මට්ටමේ නව ඩොකියුමන්ට් එක. ඒ කියන්නේ සමහරලා අපි හදනවා ස්ටෑන්ඩඩ් නැහැ. අපි නිකන් හදනවා නිකන් කිඩින් වගේ. නේද? එතකොට අපි ස්ටෑන්ඩඩ් මට්ටමේ කියලා කියන ලෝකේ ඕනම කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් මට්ටම කියන එක ස්ටෑන්ඩඩ් එකක්. අපි හිතමු CV එකක් හැදුවා කියලා. සමන්ගේ බයෝඩේටා එකක් අපි හදන්නේ අපි ඒක ස්ටෑන්ඩඩ් නැහැ. අපි නිකන් ඔය අපි දන්න දාලා දෙනවා. නමුත් අපිට පුළුවන් ටෙම්ප්ලේට් එකක් කරා ස්ටෑන්ඩඩ් මට්ටමේ CV එකක්. දැන් කරිකුලම් විට එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ළමයි ඔහොම ඉන්න විනාඩියක් මට විනාඩියක් දෙන්න.
හරි එතකොට ඒ විදිහට ටෙම්ප්ලේට් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. කාර්යබහුල කාර්යාලයක අලුත් ක්‍රම වලට වැඩ කිරීමට අවශ්‍යයට Word භාවිත කරන අයට මෙම install new template ක්‍රමය මහත් ප්‍රයෝජනවත් වේ. මේ යටතේ අපිට ප්‍රධාන වශයෙන් පාස් සඳහන් ටෙම්ප්ලේට් භාවිත කළ හැකියි. මෙතන මේ අකුරු වැඩ දීලා තියෙන්නේ මේ මොකක්ද එක. එතන ටෙම්ප්ලේට් කියලා ලියා ගන්න ටියුටෝරියල් එක. මෙතන ඔන්න ටෙම්ප්ලේට් වල තියෙන ටෙම්ප්ලේට් කියන්නේ මොකක්ද? ටෙම්ප්ලේට් වල තියෙන ස්වභාවය ටෙම්ප්ලේට් භාවිත කරන ඇයි කියන එක අපි මේ ඡේදයේදී කතා කළා. මෙතන මේ වගේ ටෙම්ප්ලේට් available templates blank document එකකින් පස්සේ අපිට ගන්න පුළුවන් templates වර්ග. මේවා ප්‍රධාන templates. ඒ වගේ තව උප templates තියෙනවා. blank එකකින් පස්සේ blog post කියලා එකක් තියෙන්න පුළුවන්. මේ තියෙන blog post, recent templates, sample templates, my templates, new from existing කියලා එහෙම වර්ග තියෙන්න පුළුවන්. ඒවා යටතේ තව තියෙනවා animal, ඊළඟට annual, every, blank and general, books, certificate, children, Christmas, design sets, education, envelopes ගොඩක් ඒවා තියෙනවා හිම. ඉතින් දැන් මේ ටියුටෝරියල් එක හදන වෙලාවේ තිබුණ දේවල් මේ දැන් අපි බලනකොට ඔය චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. රයිට්? එහෙනම් අපි බලමු ඊළඟට කොහොමද ටෙම්ප්ලේට් එකක් ගන්න කියලා. රයිට්? මේකේ තියෙනවා අනිත් පැත්තේ learn about templates කියලා. templates කියන වාට පොඩ්ඩක් ඉගෙන ගන්න බලන්න කියලා තියෙන template එකක් කියන්නේ මොකක්ද කියලා ඉංග්‍රීසියෙන් තියෙන්නේ. චුට්ටක් කියව ගන්න ඔයාලට ඒවා ඉති දේවල්. Microsoft Office Online. Microsoft එකේ තියෙන Office Online කියලා part එකක්. බලමු මේකෙන් මොනවද කියන්නේ කියලා. Word 2012 application එක යටතේ නේද? ඒක කියන්නේ 2012 application එක. දැන් 2013 2016ක් තියෙනවා. ඊට new document එක ලබා ගැනීමට යාමේදී Microsoft Office Online පහසුකම් ලබා ගන්න පුළුවන්. මෙම අංගය මගින් පරිගණකයට ඉන්ස්ටෝල් වී නොමැති විශේෂාංග අන්තර්ජාල පහසුකම් මැත්තේ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා ඔෆිස් තත්ත්වයේ ඇති ඔෆ්ලයින් තත්ත්වයේ ඇති පරිගණකයකින් නොහැකි අතර අනිවාර්යෙන්ම අන්තර්ජාල නැත්නම් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයේ සහිත පරිගණකයක් විය යුතුමය. ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් අනතුරුව Word document එක තුළින් මේවා ටෙම්ප්ලේට් ලෙස භාවිත කළ හැකියි. ඒතර මේ ඔෆිස් ඔන්ලයින් පහසුකම යටතේ ටෙම්ප්ලේට් දැන් තියෙනවා. මුල් කාලේ තිබුණ ටෙම්ප්ලේට් කියලා වෙනම එකක් තිබුණා. ඔෆිස් ඔන්ලයින් කියලා පහසුකමක් තව තිබුණා. ඒ දැන් එහෙම නෙවෙයි. දැන් තියෙනවා ඔෆිස් ඔන්ලයින් වි ටෙම්ප්ලේට් දෙකම එකට තියෙනවා. ඒ කියන්නේ අපි ඔෆිස් ඔන්ලයින් කියන පාර්ට් එකට ගියපොම අපිට ටෙම්ප්ලේට්ස් ඕන් තරම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒතර දැන් මේකේ කියනවා ඔෆ්ලයින් තත්ත්වෙ ඉඳලා මේක කරන්න බෑ. දැන් කිසියම් කම්පියුටර් එකක් ඔෆ්ලයින් නම් ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ඉන්ටර්නෙට් සම්බන්ධතාවය තියෙනවා කියලා පේන්නේ නැත්නම් හරිද? ඒ කියන්නේ no internet නම් අපිට මේ templates වලටත් Office online පාවිච්චි කරන්නත් යන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ Office online පහසුකම ලබා ගන්න තමන්ගේ කම්පියුටර් එක online තියෙන්න ඕන. right? ඒතකොට මේවා lab එක තුල කම්පියුටර් lab එකක් තුල කරන්න කියලායි කියන්නේ ටියුට් එකේ. දැන් ඔයාලට lab එකක් තුල කරන්න ඕනේ. ඔයා ගෙදර ඉඳලා ඒක කරන්න. right? internet connection එක සහිත පරිගණකයක ඔබ වැඩ කරන විට පාත පිළිවෙන් භාවිතා කර Microsoft Office online පාසුම් තුලින් අවශ්‍ය කටයුතු කරන්න. ෆයිල් ගිහිල්ලා නෙව් ගිහිල්ලා අපිට එතනින් පස්සේ මේ ටියුටෝරියල් එකේ නැහැ ඒක. මම ඒ කොටස කරලා පෙන්නන්නම් කොහොමද ඒක කරන්න කියලා. අපි ටෙම්ප්ලේට් එකක් ගන්න විදිහ මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ. right ඔන්න මම new document එකකට යනවා. මේක තමයි new document එක. ඊළඟ මම ෆයිල් ගිහිල්ලා හරිද? new ගියොත් ෆයිල් ගිහිල්ලා new ගියොත් blank document එකක් මේ විදිහට අපිට දකින්න හම්බ වෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා මොකද්ද? ටෙම්ප්ලේට්ස් කීපයක් දැනට ඩවුන්ලෝඩ් කරපුවා. අපිට අලුතෙන් මොන හරි ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. දැන් Office online යන්න මේ යන්නේ. ඒ කියන්නේ Microsoft සමාගම දීලා තියෙන online පහසුකමකට අපිට යමක් එළියට ගන්න අපි මේ යන්නේ ටෙම්ප්ලේට් එකක් හැටියට. අපි හිතමු ඔයාට ගන්න ඕන CV එකක්. හරිද? CV එකක්. මෙතන තියෙනවා මේ තියෙන්නේ blue gray cover letter එකක්. මේ cover letter එකක් තියෙනවා. හරිද? ඊළඟට තියෙනවා මේ blue resume එකක් තියෙනවා. මේ මෙතන තියෙනවා resume දෙකක්. අපි මේ දෙකෙන් එකක් ගමු. මේක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරවම මේ resume එක මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ create කිව්වට පස්සේ අපේ document එකට ඒක එනවා. අපි new document එකකට අරන් හිටපු document එකට යාවිල්ලා මේ විදිහට අපිට පෙන්වුම් කරනවා. ඉතින් අපිට තියෙන්නේ මේ තියෙන දේවල් ටික first name,
දැන් වාගේ මොකක් හරි ෆස්ට් නේම් එකක් තියෙනවා නම් ඒ ෆස්ට් නේම් එක මෙතන දාන්න පුළුවන් ඔයාලට. ඊළඟට සර්නේම් එක, ඊළඟට එක්ස්පීරියන්ස් මොනවා හරි තියෙනවා නම් ඒ හැම දෙයක්ම මේ ડોකියුමන්ට් එක ඔයාලට දාන්න පුළුවන්. මේ මෙතන තියෙනවා your address එක, your phone එක, ඊළඟට your email එක, ඔයාලට උවමනා දෙයක් ඕන එකක් ටයිප් කරන්න පුළුවන් මෙතන. හරිද? ෆස්ට් නේම් කියන තැන ඔයාලට උවමනා දෙයක් ටයිප් කරන්න පුළුවන් ෆස්ට් නේම්. අපි තුමුකෝ අපි වගේ සර්නේම් මෙතන. ඔය එක්ස්පීරියන්ස් නේ. कोई කාලේ කොයි කාටද ජොබ් ටයිටල් එක ජොබ් ඩිස්ක් පොසිෂන් එක කම්පැනි නේම් එක ආදී වශයෙන් මෙතන වමනා දේවල් ටික දාගන්න එකයි තියෙන এডুকেෂන් පැත්ත ඊළඟට කමියුනිකේෂන් ලීඩර්ෂිප් රිෆරන්සස් වගේ දේවල් ඔයාට මෙතනදී දාගෙන හදාගන්න පුළුවන් ඔයාට ඕන විදිහට රෙසියුම් එක. ඊට බලමු තව එකක්. යෝ ගිහිල්ලා අපි හිතමු এডুকেෂන් පැත්ත අපි බලමු. এডুকেෂන් එඩියුකේෂන් දැන් මෙතන තියෙනවා ෆොටෝ රෙසියුම් එක. තව රෙසියුම් කියලා කියන්නේ බයෝඩේටා කියන එකක්. ෆොටෝ එකක් දාලා ඔයාට පුළුවන් ඔයාගේ රෙසියුම් එක හදලා මෙතන දාන්න. අපි නම් ගොඩාක් වෙලාට මේ බයෝඩේටා එකක් හදනවා කියපුවම අපි දානව නේද අම්මගේ තාත්තගේ සීයාගේ කිරිකිත්තගේ තොරතුරුත් එක දානවනේ අපි. එහෙම නෑ. ඒක ස්ටෑන්ඩඩ් මට්ටමේ වගේ බොහොම චූටි දේවල් ටිකක් තමයි ඕන. තමන් කවුද, තමන්ගේ ෆෝන් නම්බර්ස් ටික, ඊමේල් එක, වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඒවා, තමන්ගේ ක්ලියර් ෆොටෝ එකක්, ජෙනුවින් තියෙන ෆොටෝ එකක්. හරිද? ඊළඟට තමන් මොනවද ඉල්ලන්නේ කියන එක දැන් මොන වගේ තනතුරක්ද, එයාගේ ඔබ්ජෙක්ටිව් එක මොකක්ද, අරමුණ එක්ස්පීරියන්ස් මොනවද, ජොබ් ටයිටල් එක මොකක්ද. හරිද? ඒ වගේ ටික දැම්මා, ස්කිල්ස් ටික දැම්මා. හරිද? ස්කිල්ස් කියන තමන්ගේ දක්ෂතා මාකටිං වල තියෙන මොනවද, ඊළඟට සෝෂල් මීඩියා මැනේජ්මන්ට් වලට ටීම් බිල්ඩින් වෙබ් ඩෙවලොප්මන්ට් මේකේ හැටියට නම් එහෙම ඒවා. ඉතින් ඔයාට ගැලපෙන විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. රයිට්. තව එකක් අපි බලමු. ඒ වගේ කම්පියුටර් එකේ මේක තියෙනවා. මේ ෆීචර් එක තියෙනවා. බිස්නස් හරිද? වගේ. අපිට ඕනම් බිස්නස් කාඩ් එකක් හදාගන්න ඕන නම්. කාට හරි බිස්නස් කාඩ් එකක් හදාගන්න ඕන. හරිද? මෙතන ඒ වගේ බිස්නස් කාඩ්. බිස්නස් කාඩ් කියලා කියන්නේ විසිටින් කාඩ් කියලා අපි කියන්නේ. හරිද? මේ හැම එකකම තියෙන විසිටින් කාඩ් නේ. බිස්නස් කාඩ්. හරිද? බිස්නස් ප්ලෑන් එකක් හදාගන්න ඕන. මේ තමන්ට උවමනා දෙයක් තියෙනවා නම් තමන්ගේ නම තොරතුරු දාලා බිස්නස් කාඩ් එකක් හදාගන්න ඕන. මේ තියෙන ටෙම්ප්ලේට් එකකින් අපිට පුළුවන් ලස්සන බිස්නස් කාඩ් එකක් හදලා print කරලා ගන්න. හරිද? අපි හිතමු අපි එකක් ගම්මු බලන්න. මේක ගමු. මේ තියෙන බිස්නස් කාඩ් එක. හරිද? ඉතින් මෙතන ෆොටෝ එකක් එහෙම Tamanට ඕන නම් වෙන එකක් දාගන්න පුළුවන්. ඒ ගැන ගැටලුවක් නැහැ. Tamanට උවමනා දෙයක් මෙතන ඉන්සර්ට් කරලා දාගන්න පුළුවන්. මෙතන ඇඩ්‍රස්, සිටිෂිප් කෝඩ්, ටෙලිෆෝන්, ඊමේල්, ට්විටර් තියෙනවා නම් ඒවා වෙබ්සයිට් එකේ එහෙම. දැන් මේ ඕන වෙනස් කරගන්න පුළුවන්. your name. මේ තමයි බිස්නස් කාඩ් එක. ඉතින් මේක print out එකක් කරගෙන අපිට කැලි වලට කපලා කාට හරි කෙනෙකුට දෙන්න පුළුවන්. බිස්නස් කාඩ් එක. ඒතර ඔයාලට පැහැදිලි වෙන්නේ නැති ටෙම්ප්ලේට් එකක් ඔෆිස් ඔන්ලයින් ගිහලා ටෙම්ප්ලේට් එකක් කරා තමන්ගේ වැඩ කරගන්න පහසුයි කියන එක මම ඉතින් ගොඩාක් කියලා දෙදී ඉන්න යන්නේ නැහැ. මේකෙන් ඔයාලට පුළුවන් ඉන්න ගමන් පොඩි පොඩි දේවල් කරලා බලන්න. කරලා බලනකොට ඔයාලට උවමනා එක හම්බෙයි. ඔයා මේකෙන් මොනවා හරි කළොත් තමයි ඔයාලට උවමනා එක හම්බෙන්නේ. මේ වගේ ලස්සන ඩිසයින් තියෙනවා. හරිද? ෆ්ලයර්ස් හැටියට ඒ කියන්නේ මේ අපි කියන්නේ හෑන්ඩ් බිල් නැත්නම් හෑන්ඩ් අවුට්ස් වගේ කියලා කියන්නේ. කාට හරි මොකක් හරි ලස්සන ආර්ට් වර්ක් එකක් කරලා දෙන්න ඕන. ඒ වගේ ආර්ට් වර්ක් මෙතන තියෙන ලස්සන ඒවා. අපිට පුළුවන් ඒ වගේ ආර්ට් වර්ක් එකක් ඩවුන්ලෝඩ් කරලා පොතක පිට කවරයක් වෙන්න පුළුවන්. ඒ විදිහට හදාගන්න පුළුවන්. හරි.
මේවා එකක් අපි තනියෙන් හදන්න ගියොත් එහෙනම් අපිට සෑහෙන වෙලාවක් යනවා, හිතන්න වෙනවා. එතකොට අපිට සමහරට මේ වගේ අයිඩියාස් එන්නේ නැහැ. නේද? ඉතින් එහෙම වුණාම අපිට ඒ වැඩේ කරිල්ල පැත්තකට තියලා ඒ වැඩේ නොකරින්න තැනට වැටෙනවා. නමුත් අපිට මේ පහසුකම තියෙන නිසා උවමනා ඕන දෙයක් අරගෙන අපිට ඒ පහසුකම හදා ගන්න පුළුවන් ඕන විදිහට. දැන් මෙතන තියෙනවා මේ ඩිසයින් පවම. මේක ආවට පස්සේ මේ ඩිසයින් වෙනමම එනවා මේ. මේකෙන් අපිට ඕන විදිහට මේ ඩිසයින් හදා ගන්න පුළුවන්. ඒ ඔබ්ජෙක්ට් එකට අදාළ ඩිසයින් ටික මෙතන පෙන්눔 කරනවා පල්ලෙහා. ඔයාට උවමනා විදිහට ඒක ඩිසයින් කරගන්න. ඒ හැම එකකටම අකුරු වලට ඒ ඩිසයින් පෙන්වනවා. දැන් මෙතන ක්ලික් කළාම එතනත් ඒ ඩිසයින් එක යාට ගන්න පුළුවන්. හැම එකකටම තියෙනවා. ඉතින් මේ ෆොටෝ එක ඕනේ නැත්නම් ඒ ෆොටෝ එක ඩිලීට් කරලා දාලා අපිට පුළුවන් වෙන ෆොටෝ එකක් අපිට ඇඩ් කරගන්න. ඒ ෆොටෝ එක ඕනේ නැත්නම් අපිට පුළුවන් වෙන ෆොටෝ එකක් දාගන්න. ඉතින් ඒ විදිහට අපිට ගොඩක් මේක වාසි විදිහට අපේ පැත්තට වාසි විදිහට හදා ගන්න පුළුවන්. මේ වගේ යම් යම් දේවල් කරලා ඔයා බලන්න ඔයාට මේක හරියටම සෙට් වුණාද කියලා. සෙට් වෙනකන් ඔයා වැඩ කරන්න. මං අභ්‍යාසයක් හැටියට දෙනවා. මේ වගේ පහක් හදලා මට එවන්න. ඔයා කැමති පහක් CV එකක්, ඒ වගේ මේ වගේ ෆ්ලයර් එකක්, බිස්නස් කාඩ් එකක්, ඒ වගේ ඉන්විටේෂන් කාඩ් එකක්, ඉන්විටේෂන් කාඩ් තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම ඒ වගේ පහක් මෙතනින් ගිහිල්ලා ඔයාලට බලපුම හොයා ගන්න පුළුවන්. මේ තියෙන මොනවද බිස්නස් පැත්තේ කාඩ් පැත්තේ ෆ්ලයර්ස් පැත්තේ ලෙටර්ස් එඩියුකේෂන් රිසුමන් කවර් ලෙටර් ඊළ තව එකක් කවර් ලෙටර් එකක්. කවර් ලෙටර් එකක් කියලා කියන්නේ අපි ජොබ් එකකට මොන හරි ඉල්ලනකොට ඒ ජොබ් එකට ඉල්ලන්න පෙර පත්තරේ දැන්වීමක් දාලා තිබුණොත් එහෙම අපි නිකන් CV එකක් ඉල්ලලා තිබ්බොත් CV එක යවන්න එපා. හරිද? CV එක විතරක් යවනවට වඩා හොඳයි අපි කවරින් ලෙටර් එකක් හදලා ඒ කවරින් ලෙටර් එකත් එක්ක තමන්ගේ CV කරින්න. එතකොට ඒ බලන කෙනාට ඔයා ජෙන්ට්ල්මන්ව වැඩ කරන කෙනෙක් කියලා පේනවා. හරිද? ඒ නිසා කවර් ලෙටර් එකක් ඉස්සෙල්ලා ලෑස්ති කර ගන්න ඕන යවන්න ඉස්සෙල්ලා. මෙතින් දැන් කවර් ලෙටර් එකක් මේවා එකක්. ඔයාට ගැලපෙන එකක් ඔයා හොයාගන්න මම නිකන් එකක් මේ පෙන්නේ. මේවා එකක් හදලා මේක ඇටච් කරලා තමයි අපි යවන්නේ CV එක. එකපාරම CV එකක් යවන්න එපා. කවර් ලෙටර් එකකුත් එක්ක යවනකොට ඒක බලන කෙනාට තියෙන ඔයා පිළිබඳ හොඳ හැඟීමක්. මෙයා ශේෂ්ත්‍රය ගැන දන්න කෙනෙක්. මෙයා මොන හරි try කරපු කෙනෙක්. මෙයාට experience තියෙන කෙනෙක්. මෙයා ආයතනයට ආවොත් මෙයා කරන වැඩ quality එකට කරයි කියන එක වගේ හැඟීමක් ඇති වෙනවා. හරිද? මේ cover letter එකෙන් වෙන්නේ request කරන එක. ආයතනයේ මේක බලන කෙනාට මේ තමන්ගේ CV එක බලන කෙනාට ඉල්ලීමක් කරනවා සර් හරි මැඩම් හරි කියලා මම අහවල් qualification තියෙන කෙනා මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් ඔයාගේ ආයතනය වෙනුවෙන් මට ඔයා වැඩේ බාර දුන්නොත් මම ඒක කැපවීමෙන් කරලා දෙනවා. ඒ අනුව මම මේ රැකියාවට සුසුකම් තියෙන කෙනෙක්. ඒ නිසා කරුණාකරලා මාව බඳව ගන්න කටයුතු කරන්න කියන එක තමයි කියන්නේ. ඒ වගේම මේ සමග මගේ educational නැත්නම් මගේ CV එකත් attach කරලා තියෙනවා. කියලා අර කරුණාවෙන් මේ ආයතන ප්‍රධානියට නැත්නම් මේක බලන ආයතනයේ මේක එනලොප් එක කඩලා බලන කෙනාට තමයි මේ කියන්නේ. මේ පිළිබඳ වැඩ කරන HR එකට තමයි ඔයා කියන්නේ මම මෙහෙමයි. CV එක පිළිබඳ බලන්න ඉස්සෙල්ලා මම මෙහෙම කෙනෙක් කියලා ෂෝට් අයිඩියා එකක් දෙනවා කවරින් ලෙටර් එකේ. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ගතිය. දැන් මේ වගේ පහක් මට කරලා එවන්න. ටිකක් මහන්සි වෙලා කල් ගියාට කවන්න සතියක් විතර දෙන්න. කළා එකවරම එවන්න ලස්සන තමන්ගේ දේවල් දාලා ෆොටෝ එකක් තමන්ගේම ෆොටෝ එකක් දාලා හරිද? මොන වගේද ඔෆිස් ඔන්ලයින් ෆැසිලිටි එක යටතේ. එහෙම නැත්නම් ටෙම්ප්ලේට්ස් යටතේ. හැමෝටම තේරෙන්න තියෙනම් ඒ ටික. මේවා ඩිලීට් කරලා දාන්නම් දැන් මේවා අවශ්‍ය නැති නිසා. මේස් දැන් අපි ඔයා විසිටින් කාඩ් එකක් එහෙම හදලා එවනවා නම් බිස්නස් කාඩ් එකේ මේ ඔක්කොම ෆිල් කරන්න ඕනේ නැහැ හොඳේ. මට එක කාඩ් එකක් හදලා එවන්න. නැත්නම් ඔයාට මේ ඔක්කොම හදන්න ගියොත් එහෙම ඔයාගේ නේද? අපරාධෙන ටයිම් එක. මේවා අනිත් ඒවා ඩිලීට් කරලා දාන්න. ඒවා වැඩක් නැත්නම් එකක් විතරක් හදලා එවන්න.
ඔය විදිහට අනවශ්‍ය ටික අයින් කළා. එකක් විතරක් මේක විතරක් වාගේ නම දාලා වාගේ ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර්ස්, ඊමේල්, ට්විටර් තියෙනවා නම් ට්විටර්, නැත්නම් වෙන මොන හරි පාවිච්චි කරනවා නම් ඒක, වෙබ්සයිට් එකක් තියෙනවා නම් එහෙම. වෙබ්සයිට් එක නැතුවට කමන්නේ බොරුවට වෙබ්සයිට් එකක් නමක් හදන්න ඔයා. හදලා දාලා මේක විසිටින් කාඩ් එකක් හැටියට ලෑස්ති කරලා මට එවන්න බලන්න. මේ ඉතුරු කැලේ ටික තිබුණාට කමක් නැහැ. ඒවා ඩිලීට් කරන්න යන්න එපා. සමහර ඒවා ඩිලීට් කරන්න බෑ. ඒක ස්ටෑන්ඩඩ්ම තියෙන එකක්, හදලා තියෙන එකක්. ඩිලීට් කරන්න ගියොත් ඔක්කොම ඩිලීට් වෙනවා. සමහර ඒවා තියෙයි එකක් විතරක් තියා ගන්න පුළුවන්, අනිත් ඒවා ඔක්කොම ඩිලීට් කරලා දාන්න පුළුවන් වා තියෙයි. එහෙම එකක් ඔයා තෝරගන්න. right. ඒදා කර කර හිටපු එක. විභාගයක් කරලා අපිට කාලෙ මදි වෙලා නැවතුවා. මම මේක කරලා ඉවරලා සෙටින් එක කරලා පෙන්නන්න. ඊට මේකේ මතක ඇති නමක් ටයිප් කරලා පහළට ඇවිල්ලා කොයි විදිහටද හදාගන්නේ, ඒ වගේම ෆොන්ට් එක සයිස් එක කීයටද තියන්නේ, මාතෘකාවක් නම් සයිස් එක කීයටද තියන්නේ, අකුරු වර්ග මොනවද, තින් ෆොන්ට් මොනවද, තික් ෆොන්ට් මොනවද, නෝමල් ෆොන්ට් මොනවද කියලා දුන්නා. ඒව මතක තියෙන්න ඕනේ මේවා එකක් කරන්න. ඒ වගේම මේකෙදී අපි කළේ bold, italic, underline කියන එක සහ fonts and size change කරන එක. මේකේ කළේ අපි මේක අපි කරනකොට ඉගෙන ගත්තා copy කරලා paste කරන්න. control C එකෙන් copy කරලා select කරලා ඊට පස්සේ control V එකෙන් paste කරන යන්න පුළුවන්. මේකේ අපි ඉගෙන ගත්ත bold, ඊළඟ එක ඉගෙන ගත්ත italic. bold කියන්නේ අකුරු වල පරිමිතිය, වටා තියෙන ඉඩ ප්‍රමාණය වැඩි කරනවා, පරිමිතිය වැඩි කරන එක. italic කියන්නේ යම් ප්‍රමාණයකට අකුරු 15ක් විතර නැත්නම් අංශක 15ක් විතර දකුණු පසට අකුරු හෝ ඡේදයක් ඇල කරන එක. underline කියන්නේ යටින් ඉරක් අඳින එක, අකුරක් හෝ වචනයක් හෝ ඡේදයක. ඊළඟට මේ තුනම එකට අපි කළා මොකක්ද ඒ කළපු තුන, bold, italic, underline කියන තුනම එකවර කළා. ඊළඟට එක කළා අපි මොකද්ද, subscript නේ. no strict through කියන එක කළා අපි. මැදින් ඉරක් අඳින එක. ඊළඟ අවසාන මේකේ අපි කළා මොකද්ද, bold, italic, underline and strict through කියන හතරම එකට දාලා කළා. ඔය විදිහ තමයි අභ්‍යාසය අපි කරේ. ඊළඟට අපි කරමු ඊළඟ අවස්ථාව. අද ටක් ගාලා කරන්නම්ම. ඊළඟ වට තියෙනවා මෙන්න මේ අවස්ථා දෙක තුන ඉගෙන ගන්න. මේ දෙකම අපි එකට ඉගෙන ගමු. මෙතන තියෙනවා දැන් අපි මේ ටිකම ඉගෙන ගත්තා. කොහොමද ෆොන්ට් එකක් සිලෙක්ට් කරන්නේ, මොනවද මේ ෆොන්ට්ස් වර්ග, කොයි විදිහට ලොකු ෆොන්ට්ස් තියාගන්නේ, කුඩා ෆොන්ට්ස්, මධ්‍යම ෆොන්ට්ස් මොනවද, සයිසස් කොයි වගේද තියාගන්නේ කියන එක. ඊළඟට අපි bold කියන්නේ මොකද්ද, italic, underline, strict through කියන්නේ ඉගෙන ගත්තා. ඉගෙන ගන්නවා අපි මෙන්න මේකට කියනවා subscript. ඊළඟට එක superscript. subscript එකයි superscript එකයි. අපට පේනවා ඇති මේ සලකුණ x වලට යටින් දෙක දාලා තියෙනවා. x කියන අකුරට යටින් දෙක දාලා තියෙන ලාංඡනයට අපි කියනවා subscript කියලා. හරිද? එකෙන් වෙන්නේ type very small letters just below the line of the text. යම්කිසි අකුරක් හරි යම්කිසි වචනයක් හරි යටින් දකුණු පැත්තෙන් කුඩාවට අකුරක් ටයිප් කරගන්න එකට අපි කියනවා subscript කියලා. ඒ වගේම superscript. superscript කියන්නේ x අකුරට උඩින් දෙක දාලා තියෙනවාට පේනවා ඇති. superscript type very small letter just above the line of the text. දකුණු පසින් කුඩාවට අකුරකට හෝ වචනයකට උඩින් දකුණු පැත්තෙන් අකුරක් කුඩාවට ටයිප් කරගන්න එකට කියනවා superscript කියලා. හරිද? උඩින් අකුරකට හෝ ඡේදයකට නැත්නම් වචනයකට උඩින්. subscript කියලා කියන්නේ මොකද්ද? කුඩා අකුරක් වචනයකට හෝ අකුරකට යටින් දකුණු පැත්තෙන්. එන අකුරකට යටින් දකුණු පැත්තෙන් එන එකට අපි කියනවා subscript කියලා. අකුරකට උඩින් දකුණු පැත්තෙන් එන එකට කියනවා superscript කියලා. අන්නේ අභ්‍යාසය තමයි මේ කරලා තියෙන්නේ. හරිද? type and line down change font subscript and superscript. subscript and superscript. මේකේ තියෙනවා O2 H2 L2 B2 කියලා. මේකේ තියෙනවා දෙකේ බලයක් 45 8 වෙනි බලය
845 10 වෙනි බල ඒ වගේ. දැන් මේවාට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේක ඉලක්කම් වලින් දැක්නේ. මේක අකුරක් යට පහළට ගත්තේ. අකුරක හෝ වචනයක හෝ පහලින් කුඩාවට අකුරක් ටයිප් කරනවා නම් දකුණු පස්සෙන් ඒකට අපි කියව සබ්ස්ක්‍රිප්ට් කියලා. අකුරක හෝ වචනයක හෝ ඉලක්කමක නැත්නම් ඡේදයක දකුණු පැත්තට වෙන්න උඩින් අකුරක් හරි ඉලක්කමක් තියාගන්නකොට අපි කිව්වා සුපර්ස්ක්‍රිප්ට් කියලා. right අපි ඔන්න එකක් කරමු. මේකේ තියෙන ටිකම ඕනේ නැහැ. මම වෙන මොකක් හරි එකක් වාට කරලා පෙන්නන්නම්. මේ ටිකම අවශ්‍ය නැහැ. හරිද? ඔයාලා මේකම කරාට ප්‍රශ්නයක් නැහැ පුරුදු වෙන්න. අපිට ඕන එකක් එහෙම කරගන්න පුළුවන් වෙන්න ඕන. මේකේ මාතෘකාව ගන්න control C ගැහුවා. මම හදන එකට ඒක control V ගැහුවා. මම එහෙම ලොකු කරන්නේ මොකෙන්ද කියලා එනවද? ඔය කුඩා කලේ ලොකු කරන්නේ කොහොමද කියලා කාට හරි කියන්න පුළුවන්ද? ඒ මං කළේ මොකද්ද? ඔයාලට මම මුලදීම කියලා දුන්නා මෙතනින් zoom in and zoom out කරනවා කියන එක. නමුත් මම එහෙ කොහෙටවත් යන්නේ නැතුව මම එකපාරම ඔයාලට මේ විදිහට ලොක් කරලා ස්ක්‍රීන් එකේ පෙන්නනවා. කුඩා කරලා පෙන්නනවා. කාට හරි කියන්න පුළුවන්ද? අග නැද්ද කවුරු? ටීවී එක බලනවා හරි ගේම් එකක් ගහනවද දන්නේ කට්ටිය. පුළුවන්ද බැයිද එහෙම කියන්න? එහෙම එක්ස්පීරියන්ස් නැද්ද? මම මේක ගැන දැනගන්න ඕනේ නැහැ කාටවත් කතා කරන්න නැති නිසා මම ඊළඟ ස්ටෙප් එකට යනවා. ටයිප් කරලා ලයින් ඩවුන් කරන එක. අපිට වමනයි කියලා hello කියලා ටයිප් කරගන්න. hello කියලා ටයිප් කරන්න. hello කියලා ටයිප් කරලා මේක යටින් මට තියාගන්න ඕන මේක යටින් මට තියාගන්න ඕන පහ කියන්නකෝ. hello 5. එහෙනම් මොකද මම කරන්නේ? ඒ වෙනුවට අපි පාවිච්චි කරන කමාන්ඩ් එක තමයි මොකද්ද? subscript. මට මෙතන තියාගන්න ඕන B අකුර. මට මෙතන තියාගන්න ඕන hi කියන එක. මට තියාගන්න ඕන තව එකක් අපි ගමුකෝ. x කියලාම ගමු. මේකට ඉලක්කමක් මන් දානවා. මේකට දානවා මං අකුරු xy කියලා අකුරු දෙකක්. xy කියලා අකුරු දෙකක්. මේකට දානවා මං 10. මට මේ ටික දැන් මේ hello එක පහ තියාගන්න ඕන පල්ලෙහායි. හැබැයි මම මේ ටික ඔක්කොම සිලෙක්ට් කළා මෙන්න මේ සුපර්ස්ක්‍රිප්ට් සබ්ස්ක්‍රිප්ට් එකත් මේ අකුරු ටික ඔක්කොම කුඩා වෙනවා. දැන් මම කරපු එක ආපස්සට ගේනවා control z එකෙන් වෙන්නේ මොකද්ද? undo shortcut එකක් මම ඔන්න ඔයාලට කිව්වා control z කියන්නේ මොකද්ද? control z කියන එකෙන් කියන්නේ undo. මෙන්න මෙතනක් තියෙනවා කොක්කක්. මේ තියෙන කොක්ක මේ අපි එකට කියනවා මොකද්ද? quick access toolbar එකේ මේ දකුණු පැත්තට වම් පැත්තට බලලා තියෙන කොක්කට තමයි undo. මේ දකුණු පැත්තට බලලා තියෙන කොක්කට අපි කියනවා redo කියලා. undo මේ බලන්න මේ වචන දෙකක් මේක ඇත්තටම එකට වෙලා තියෙන undo නේද? do කියන්නේ කරනවා, undo කියන්නේ නොකරනවා කියන එක. එහෙනම් ඒකේ තවත් කමාන්ඩ් එකක් එනවා. ඒකට අපි කියනවා මොකද්ද? තවත් කමාන්ඩ් එකක් එනවා control y. ඒකට අපි කියනවා redo කියලා. redo නැවත කිරීම. එතකොට මේ පැත්තට බර වෙලා තියෙන කොක්ක අපි කියනවා undo කියලා. ඒ කියන්නේ කමාන්ඩ් එකක් මෙතන ටක් ගාලා අපිට පේන්න තියෙනවා.
මේ පැත්තට රවුමට කරකලා තියෙන කොක්කට අපි කියනවා redo කියලා. මේක තියෙන්නේ quick access toolbar එකේ උඩින්ම. නමුත් keyboard එකේ shortcut වලින් අපිට ලේසි කරන්න undo කරන්න control Z ගහලා redo කරන්න control Y ගහලා. මේ shortcut ඔයගොල්ලෝ ලියලා තියාගන්නවා ඇති කියලා මම හිතනවා. අහුවට ඔයාලා උත්තරයක් දෙන්නෙත් නැහැ මයික් වල ඉන්නවා කියලා පේන්නේ බලාන ඉන්නවා කියලා පේනෙත් නැහැ වගේ. right එතකොට ඔන්න දැන් මම මෙයාව හදනවා මෙන්න මේ command එකෙන් මොකද්ද subscript. එහෙනම් මම පහ විතරයි select කරන්නේ. පහ select කළා මේ බටන් එක click කරනවා. මේක B6 මට එහෙනම් 6 select කරලා X2 click කරනවා. ඒ වගේම HI කියන එක ඉතුරු වෙන්න XY දෙක පහළට ගන්නවා මම. ඒ දෙක select කරලා ගත්තා පහළට. ඔයාලට පේනවා ඇති අදාළ select කරපු කොටස විතරයි කුඩා වෙන්නේ. මොකක්ද මේ ක්‍රමයට අපි කියන්නේ? එකට කියන ක්‍රමේ නම තමයි මොන නමද? subscript. ඒකේ shortcut එකකුත් තියෙනවා. මොකද්ද shortcut එක? control සමාන ලකුණ. control එකයි සමාන ලකුණයි ගැහුවොත් මොකද්ද ළමයි වෙන්නේ? subscript. control එකයි සමාන ලකුණයි ගැහුවොත් ඒකෙන් වෙන්නේ subscript කියන එක. subscript කියන command එක තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. අපි ඕනනම් ගහලා බලමු. control එකයි සමාන ලකුණයි ගහලා බලමු. ඔන්න දැන් මේක subscript වෙලා නැහැ. ඔයාට මේ පේනවා hello 5 කියන එක. මම ඕක select කරලා control එකයි සමාන එකයි ගහපුවම මේක subscript වෙනවා. undo කළා මම තිබුණ තැනට ගත්ත control Z ගහලා ආයෙත් ඔයාට බලන්න ඕන නිසා control එකයි සමාන එකයි ගහනවා. shortcut වලට හුරු වෙන්න. හරිද? මම මේක ආයෙ පාරක් මේ විදිහට අරගෙන ඔන්නම් ඔයාට 6 පහලට අරන් ගහලා පෙන්නන්න. control එකයි සමාන ලකුණයි keyboard එකේ. keyboard එකේ තමයි මේ ඔක්කොම keys ටික තියෙන්නේ. right එහෙනම් subscript ගන්න ඔයා. ඊළඟ superscript. superscript එකෙන් මොකක්ද වෙනවා කිව්වේ? කිසියම් අකුරක් හෝ අකුරු කීපයක් නැත්නම් ඉලක්කමක් නැත්නම් ඉලක්කම් කීපයක් අකුරක හෝ වචනයක දකුණු පසින් ඉහළට කුඩා අකුරකට තියාගන්නවා. දකුණු පසින් ඉහළ නේ ඉහළින් කුඩා අකුරක් හැටියට තියාගන්නවා. මෙතන කලේ පහළින් කුඩා අකුරක් හැටියට තියාගන්න එක. කුඩා ඉලක්කමක් හැටියට තියාගන්න එක. දැන් අපිට ඔක්සිජන් හරි මොකක් හරි බලයක් හරි වර්ගයක් හරි අපිට තියාගන්න ඕන. අපි දන්නවා මේ බලයක් හෝ වර්ගයක් හෝ තියාගන්න නම් පාදයක් 10 පාදේ 2 පාදේ 8 පාදේ වගේ තියාගන්න ඕන. මෙහෙමයි තියෙන්නේ. මේ විදිහට තියාගන්න. පාදයක් තියාගන්න. හැබැයි බලයක් ඝණයක් වර්ගයක් හැටියට තියාගන්න ඕන මේ විදිහට තමයි තියාගන්න. ඒවා ඉලක්කම් වලිමුත් තියන්න පුළුවන් අපිට අකුරු වලිමුත් තියන්න පුළුවන් සමහරවිට අකුරු වලිමුත් යම් යම් දේවල් තියන්න වෙනවා මම මෙතන ඉලක්කම් වලින්ම තියලා පෙන්නන්නේ ඕගොල්ලන්ට ලේසි වෙනවා හොඳයි අපි ඊළඟ එකත් කරලා බලමු type in and line down change font bold superscript කරන්න කොහොමද කියලා ඒක කරන්න මම ඒක දාන්න A B ලේසි වෙන්න අපිට C D ABCD right එතකොට මේකට මම දාන්න 2 මේකට දාන්න 6 මේකට දාන්න A මේකට දාන්න AB ලේසි වෙන්න දැන් එන අපි මොකද්ද සුපර්ස්ක්‍රිප්ට් කරනවා කියන්නේ යම් අකුරක දකුණු පසින් උඩ කුඩා අකුරක් බවට තවත් අකුරක් හෝ ඉලක්කමක් පරිවර්තනය කරගන්න එක. අදාළ අකුර සිලෙක්ට් කළා. මේ තියෙන අකුර x වර්ග කියන අකුර ක්ලික් කළා. හරිද? අදාළ ඉලක්කම අකුරට ක්ලික් කළානේ. මේ දෙකම shortcut එකකින් බලමු අපි. කොහොමද shortcut එක මේකේ? superscript එකේ control shift plus කියන එක තමයි shortcut එක එකේ. මොකද්ද? control ධන shift ධන එකක් එක දාන්න. මොකද්ද command එක subscript නෙමෙයි superscript. මම හිතාගෙන ඉන්නේ ඕගොල්ලන්ට මම මේ කියන දේවල් තේරෙනවා ඇති කියලා.
ඒක නිශ්ශබ්දව ඉඳීමෙන් වෙන තේරෙනවනේ. තේරෙන්නේ නැත්නම් කවුරුත් අනිත් අයට තේරෙනවා කියලා එන්න එපා. මොකද අපි නොපෙනෙන පාඨමාලාවක් මේක. අපි දෙගොල්ල බොහෝ දුරවල ඉඳලා මේ අහගෙන ඉන්නේ. සමහරට මේකට ලොග් වෙලා සමහර අය උයනවත් දන්නේ නැහැ, ටීවී බලනවත් දන්නේ නැහැ, ගේම් ගන්නවත් දන්නේ නැහැ. මම එහෙම කිව්වට වරදවා තේරුම් ගන්න එපා. මට නොපෙනෙන නිසා එහෙම කියන්නේ. ඉතින් ඒ නිසා අඩු ගානේ තේරුන්නේ නැත්නම් අනේ එක තේරුන්නේ නැහැ මට අය පාරක් කියලා දෙන්න හරි කියලා කිවීමේ අයිතිය ඔබ සතුයි ඈ. එහෙම කියන්න එපා කෝස් එක තේරුන්නේ නැහැ මෙලෝ රහක් නැහැ කියලා එහෙම. මෙතෙක් කරපු ළමෙක් මට එහෙම කවදාවත් කියලා නැහැ. නමුත් ඉතින් තරහට එහෙම කියන්න පුළුවන්. තරහකාරයන්ට එහෙම සමහරට තරහක් ඇති කරන කියන්න පුළුවන් අපිට තේරුන්නේ නැහැ ඌ මේක කරගෙන ගියා වගේ කියලා එහෙම දේවල් කියන්න පුළුවන්. right මොකද්ද shortcut එක control shift මම ඇඟිලි දෙක එක අතින්ම ඇඟිලි දෙකේ එක අතේ ඇඟිලි දෙකකින් control එකයි shift එකයි ගහලා අනිත් එකෙන් දන ලකුණ ගහනවා. ගහපු ගමන් command එක වැඩ කරා. undo කොහමද control z ගහලා මම තිබ්බ තැනට ගෙන ආවා. redo කොහමද control y ඔන්න මම control y ගහුවා. තිබ්බ තැනට ආවා. control z ගහපුව ඔන්න ආය පාරක් මුල තැනට ආවා. හරි නේද? control z control y එකත් වැඩ කරනවා. shortcut එක undo and redo. දැන් superscript එකක් බලනවා. කොහොමද superscript command එක? control shift දෙක මේකවත් අද කරගන්නවා ඇඟිලි දෙකකින් අතහරින්නේ නැහැ. තද කරගෙන keyboard එකෙන් ධන ලකුණ ගහනවා. backspace එක ළඟම තියෙන ධන ලකුණ ගහන්න ඕනේ. අනිත් ධන ලකුණට වැඩ කරන්නේ නැහැ මේක. backspace කී එක ළඟම ධන ලකුණක් ඇති keyboard එකේ. ඒක ගහපුවම වැඩ කරනවා. right shortcut උත් දන්නවා. general method එකක් දන්නවා දැන්. මේ වගේ වැඩක් කරන එක. එතකොට මේ දෙකෙන් කලේ මොකද්ද? superscript and subscript. ඔන්න දැන් දරුවෙකුට අවශ්‍යතාවයක් තිබ්බා දෙවෙනි පිටුවට යන්නේ කොහොමද කියලා. දැන් අපිට මෙන්න දෙවෙනි පිටුවට ඔටෝ ගිහිල්ලා. පළවෙනි පිටුව මෙන්න දෙවෙනි පිටුව. මේක කුඩා කළොත් පිටු දෙකක් කියලා වට පෙනේ. දෙවෙනි පිටුවට ඔටෝ ගිහිල්ලා. කොහොමද මේ ඔටෝ යන්නේ? අපි ටයිප් කරන පහළට එනකොට කර්සර් එක පහළට එනවා. ඒ කියන්නේ පහළ පේලිය පහළට එනවා. ආවට පස්සේ පළවෙනි පේලිය ඉවර වෙනවා මේ මාජින් එකකින්. ඉවර වුණාම ඔටෝමැටිකලි දෙවෙනි පේලියට පයින්නවා. එහෙම නැත්නම් අපි මෙහෙම කීබෝඩ් එකෙන් එන්ටර් කළාම දෙවෙනි පේලියට පයින්නවා. ඔන්න දෙවෙනි පේලිය. මේ දෙන දෙවෙනි පේලිය වට පේනවා. ඉතින් තුන්වෙනි පේලියට යන්න ඕන නම් මේ මෙහෙම එන්ටර් කරන ගියාම හරිද? ටක් ගාලා තුන්වෙනි ටියුට් එක මේ පේජ් එකට යනවා. ඔය දැන් තුන්වෙනි එක. හතරට යන්න ඕන නම් මෙහෙම එන්ටර් කරන ගියම හතරට. ඔය දැන් හතරක් තියෙනවා. මම හිතන්නේ අර දරුවා අහගෙනත් දන්නේ ඉන්නේ මේ කතාව. ඊයර මං මීටින් එකක් දීලා කියලා දෙන්න හදපු කෙනා ඒක බැරි වුණා. මං හිතන්නේ ඊට පස්සේ ආයෙ ලොග් වුණෙත් නැහැ. තාමත් ගැටලුවක් තියෙනවද යාට? ඒ ඉන්නවනම් අහගෙන ඉන්නවනම් ඒකද ඔයා අහන්න හැදුවේ මගෙන් කියන එක මම මේ අහන්නේ. ඉන්නවද යා ලොග් වෙලා? නැතුව ඇති. අපි නම් ඊළඟ ස්ටෙප් එකට යනවා. මට මේවා දන්න අයට බෝරින් වගේ ඇති මේක අහන ඉන්නකොට. නමුත් කරන්න දෙයක් නැහැ. මම පොඩිව හැමෝටම ගැටලු තියෙන අයටත් එක්ක තමයි කරන්නේ. ඊළඟ එක තමයි මේකේ loan typing and change font. loan typing and change font. මම මේක ඉස්සල්ලා පෙන්නලා ඉන්න loan typing කියන එකේ මේකේ නම් තියෙන්නේ myself ගැන කියන්නේ. හරිද? ඊළඟට පළවෙනි එකේ myself ගැන type කරලා තියෙනවා. I am Dunnama Kanna, my village is Rambodalla, I am 70 years old and my school name is Ansabagi Mahavidyalaya of Tanamalville. Sorry, Askawa Mahavidyalaya of Tanamalville. Right, ඊට පස්සේ දෙවෙනි එකේ G part එක තියෙනවා copy and paste down change font color lower case. දැන් මේ copy and paste down කියන එක හොඳටම දන්නවා කොහොමද කරන්න කියලා change font එකක් දන්නවා font color දාන්නත් දන්නවා. lower case කියන එකත් දැන් ඔයා දැන් දන්න සමහර අය ඉන්නවා. ඒතර දැන් මම ඔයාලට කියලා දෙන්න යන lower case දාන හැටි ඒ වගේම මේකේ තියෙන upper case text highlight කරලා upper case දාන හැටි ඊළඟේ තියෙනවා text highlight එකයි capitalize each word කියන එකයි ඊළඟට අනේ clear all formatting ඊළඟට increase font size කියන ටික තමයි දැන් කියලා දෙන්න යන්නේ. right මම එකවරම මේක කියලා දෙන්නම් normal අරගෙන මෙතෙන්ද
ඔය වගේ my name is සම්පත් ස්නායක කියලා මම මේක සිලෙක්ට් කළා. මේකෙන් ඔයාට ගන්නවා කීපයක් පහළට මෙඩික් කියලා දෙන්න ඕන නිසා. right මේකේ තියෙනවා තමයි මේ home tab එකේම font කියන ribbon එකේ මෙන්න මෙතන තියෙනවා A අකුර capital C අකුර A අකුර simple A අකුර capital A අකුර simple icon එක. ඔයාගේ මේ command එකක් තියෙනවා font category එකේ ඇතුලේ. අන්න ඒකේ තියෙනවා option කීපයක්. පළවෙනි එක තමයි sentence case. යමක් type කරනකොට වාක්‍යයක් type කරන විදිහට type කරනකොට අපි කියනවා sentence case කියලා. ඒ කියන්නේ පළවෙනි අකුර විතරක් capital ඉතුරු ඔක්කොම simple. දෙවෙනි එක තමයි lower case. lower case කියලා කියන්නේ අපි type කරන අකුරු ඔක්කොම type කරපු අකුරු ඔක්කොම type කරලා ඉවර වෙච්ච අකුරු ඔක්කොම simple අකුරු බවට පත් වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි upper case. upper case කියන්නේ අපි type කරලා ඉවරලා තියෙන අකුරු ඔක්කොම මේ option එක select කළොත් capital බවට පත් වෙනවා. ඒ වගේම ඊළඟ option එක තමයි capitalize each word කියන එක. capitalize each word කියන එක. ඒ කියන්නේ මොකද්ද? හැම වචනයකම මුල අකුර capital. හැම වචනයකම මුල අකුර capital වෙනවා. ඒ method එක select කළොත්. ඊළඟ අවසාන එක තමයි toggle case. අපි ලංකාවේ පාවිච්චි කරන්නේ සාමාන්‍ය මිනිස්සු වැඩ කරනකොට පාවිච්චි කරන්නේ නැහැ. නමුත් artwork එකකදී මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? හැම වචනයක මුල අකුර simple, ඉතුරු අකුරු ඔක්කොම capital. මුල අකුර simple, ඉතුරු අකුර capital. අපි කොහොමද දැකලා නැහැ එහෙම ක්‍රමවේදය. අපිට මේක දීලා තියෙන ඕන නම් artwork එකකට යන්න පුළුවන්. right. අපි බලමු පළවෙනි එක. මේ තියෙන normal අපි my name is සම්පත් දසනායක කියලා type කරමු. ඒක ඔහොම තිබෙදි දෙවෙනි එක select කළා. මං ගිහලා වෙලා මේක දානවා sentence case කියලා. ඔන්න sentence case දාපුවම ඔයාලට පේන්නේ නැති මුල අකුරු විතරයි capital උනේ අනිත් අකුරු ඔක්කොම simple වුණා. අනිත් වචන හැම එකම අකුරු simple වුණා. ඒක තමයි sentence case කියන එක. හැබැයි මම type කරලා තිබුණේ හැම වචනයකම මුල අකුර මොකද්ද? හැම වචනයකම හැම word එකකම මුල අකුර capital වෙන type කරලා තිබුණේ. මේ බලන්න මේකේ දැන් my එකේ m විතරයි capital අනිත් ඔක්කොම simple. දෙවෙනි ක්‍රමය. මෙතෙන්ද ගිහලා අපි select කරනවා. දැන් මේ type කරලා ඉවරලා මේක කරන්න ඕනේ. type කරලා ඉවරලා තමයි මේව select කරලා ඡේදයක් හරි මුළු letter එකම හරි එක වචනයක් හරි අපිට ගන්න පුළුවන්. lower case දාපුවම මොකද වෙන්නේ? ඔක්කොම simple වුණා. මුල අකුර පවා simple වුණා. ඔක්කොම අකුරු simple වුණා. ඊළඟ ක්‍රමයේ select කළා දාපුවම මොකද වෙන්නේ ළමයි? upper case සියලුම අකුරු capital වුණා. සියලුම අකුරු capital වුණා. ඊළඟ ක්‍රමය මොකද්ද? capitalize each word. මම උඩින් type කරලා තිබු ක්‍රමයමයි. ඒකේ විදිහටම යා තියාගත්තා. ඊළඟ ක්‍රමය මොකද්ද? ඊළඟ ක්‍රමයේ toggle case. මුල අකුරු විතරක් හැම වචනයකම simple වෙනවා අනිත් ඒවා capital වෙනවා. සාමාන්‍යයෙන් එහෙම තියෙනවා අඩුයි. නමුත් artwork එක අපිට තියාගන්න පුළුවන් ලස්සනට කෙනෙකුට හැඩේ වෙනස් කරලා. ඒ කියන්නේ change හිතන වෙනස් විදියට හිතන කෙනෙකුට බලන්න අපිට මෙහෙම තියෙන්න පුළුවන්. දැන් මෙහෙම සමහරට වචනයක් තිබුණොත් එහෙම කෙනෙක් දෙපාරකුත් බලනවා. මොකක්ද අනේ ඒ කියලා. බලන අවස්ථාවලුත් තියෙනවා. right. ඊළඟ එක ඒතර ඒ ටික තේරෙන්න ඇති. තාපාරක් කියලා දෙන්න ඕනද? ඇද්ද කියලා ඔයාලා මට mic on කරලා කියන්න. ඒක තේරුනේ නැත්තම් මදි නම් mic එක on කරලා කියන්න ආයෙ පාරක් කියලා දෙනවා. තේරුණා සර්. right. එහෙනම් ඉස්සරහට යනවා මම. ඊළඟ එක මේකේ තියෙනවා format clear all formatting කියන එක. දැන් එයාව select කරපු ගමන් clear all formatting select කරපු ගමන් එයා සාමාන්‍යයෙන් size එක 11න් Calibri වලින් තියා ගන්නවා. ඒ clear all formatting දාලා තිබුණොත් එහෙම. අපි බලමු මේවට bold italic underline එහෙම දාලා ඒවා වෙනස් කරනවද කියලා අපි. මේ විදිහට දාලා මෙහෙම දාලා ඊළඟට මේ වගේ format එකක් දාලා clear all formatting යන බලන්න ඔක්කොම ටික change කරනවා. දාපු format ඔක්කොම අයින් කරනවා. තිබුණේ කොහොමයි මම මේ විදිහටයි මේ අකුර හැදුවේ. හැබැයි command එක තියෙන්නේ clear all format command එක. click කරපු ගමන් normal text එකකට normal size එකෙන් අපේ text එක පෙන්වනවා. අර තිබුණ bold italic underline colors දාපුව ඔක්කොම ටික අයින් කරලා clear all formatting එකෙන් normal තත්ත්වයට පත් කරනවා නේ. හරිද? font size ලොකු කරලා තිබ්බුවා. අකුරු වල වර්ගය වෙනස් කරලා තිබ්බ ඔක්කොම අයින් කරනවා යා. ඒක තමයි clear all formatting කියන එක. ඊට පස්සේ අපිට තව එකක් ඉගෙන ගන්න තියෙනවා. font වලට color එකක් දාන එක. මේ තියෙන මෙතනින් font color මේක. මේකේ නම font color. මේ colors box එක ගත්තාම color මේ මෙතන තියෙන down arrow එක click කළාම අපිට හම්බ වෙනවා color box එකක්.
ඒ කලර් බොක්ස් එකෙන් මෙතන ස්ටෑන්ඩඩ් කලර්ස් කීපයක් තියෙනවා ඒවා දාන්නත් පුළුවන්. නැත්නම් කලර් තීම්ස් තියෙනවා. කලර් තීම් මිශ්‍ර වෙච්ච කලර්. ඒ කලර් එකක් අපිට දාන්නත් පුළුවන්. නැත්නම් මෝ කලර් ගිහිල්ලා අපිට මෙතනින් මෝ කලර් තවත් අතන නැති වර්ගයක කලර් එකක් ගන්නත් පුළුවන් ඔය විදිහට. ඔය විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ග්‍රේඩියන්ට් කලර් එකක් ගන්නත් පුළුවන් මෙහෙම. අකුරු අපි හදපු අකුරු වලට ග්‍රේඩියන්ට් එකක්. කලර් මිශ්‍ර වෙලා. කලර් සමහර කලර් එකකින් භාගයයි තියෙන අනිත් කලර් එකකින් භාගයයි තියෙන. ඒ වගේ හැම කලර් එකක්ම එකකට එකක් මිශ්‍ර වෙච්ච කලර් එකක්. ඒවට පේනවා මේ හරිය මුල කලර්ස් අඩුයි මැද සම්පූර්ණම කලර් තියෙනවා මෙතනින් එහාට කලර් බැහැලා ගිහිල්ලා. පල්ලෙහාට බැහැලා ගිහිල්ලා. ඒක එහෙම අපිට අකුරු හදා ගන්න පුළුවන්. ඒ ෆොන්ට් කලර් එකෙන් තමයි එහෙම කරන්න පුළුවන්. තව එකක් මම කොපි කරලා ගන්නම් මේක. මේ විදිහට ඊළඟට highlight color මේ විදිහට අපිට ඔක්කොම අකුරු සිලෙක්ට් කළා හෝ අපිට මේ කිසියම් කොටසක් මේකේ මේ ටික විතරක් නම් ඕන අපිට කරන්න ඕන අදාළ ප්‍රදේශ සිලෙක්ට් කළා මෙතන තියෙනවා highlight color command එක ඒකේ down arrow එක ක්ලික් කරුවා අපිට අවශ්‍ය කරන colors පෙන්වනවා මේකේ highlight කරගන්න පුළුවන් සම්පූර්ණ කොටසක් හෝ භාගයක් හෝ විදිහට highlight හරිද අපිට මේ කලර් එක අයින් කරන්න ඕන යම් වෙලාවක සිලෙක්ට් කළා no color කියලා අයින් කරන්න පුළුවන්. මේක ක්ලික් කළා මෙතන දාන්න no color. no color කියපුවම දාපු කලර් එක අයින් වෙනවා සම්පූර්ණයෙන්. මෙතන සම්පත් කියන එකේ කලර් එක නෑ ඒ ටික විතරයි තියෙන්නේ. මැදින් කොහේ හරි එක අකුරක කලර් එක අයින් කරන්න ඕන නම් ඒ අකුර සිලෙක්ට් කළා මේකෙන් no color ගියා. අපිට මෙතන ඔය විදිහට තියෙනවා. තව එකක් තියෙනවා එකක් කියමු අපි control C ගහලා මම කොපියක් ගාලා මේ උඩ එකකින් ගන්නම් paste කරලා මෙතන. right ඒක තමයි මේකේ මේ 2016 තියෙන ඔප්ෂන් එකක් 2013 ත් මම දැන් තියෙනවා text effect and typography කියන එක text effect දාන්න පුළුවන් text වලට විවිධ වර්ග effects වර්ග ඒ කියන්නේ අපි තෝරා ගන්න text එකට විවිධ හැඩතල එක් කරන්න පුළුවන් විවිධ ස්වරූප එක් කරන්න පුළුවන් eye catching වෙන විදිහට ඇහැ ග්‍රහණය වෙන විදිහට කෙනෙකුට බලන්නාට මේක ඕන වෙන්නේ ආර්ට් වර්ක් කරන කෙනෙකුට. ඔයාලා ආර්ට් වර්ක් කරයි නම් ඒ ආර්ට් වර්ක් කරන කෙනාට ඕන. දැන් මේ ගෝල්ඩ් වගේ අකුරු තියෙනවා. රත්තරන් පාටින් මේ අකුරු ටික හදා ගන්න පුළුවන්. ඒ වගේ ඒකෙත් තව තියෙන ඔප්ෂන් අවුට්ලයින් දාන්න පුළුවන්. ඒ අදාළ දාපු එකට අවුට්ලයින් එකක් දාන්න පුළුවන්. ඊළඟට ඒ අවුට්ලයින් එකට අමතරව ෂැඩෝ එකක් දාන්න පුළුවන් මේ වගේ. ෂැඩෝ එකක් අකුරට හෙවණල්ලක් වගේ වැටෙන් දාන්න පුළුවන් ඔය තියෙන්නේ. ඒක වර්ගය තියෙනවා inner outer එහෙම වර්ගෙන් තියෙනවා. shadow එකක් දාන්න පුළුවන්. සමහර shadows දාපුවම පේන්නේ. reflection එකක් දාන්න පුළුවන් පරාවර්තනය වෙන්න අකුරු දාපු අකුරු පරාවර්තනය වෙලා අර ambulance වගේ පේන්නේ. අන්න එහෙම තියෙන දාන්න පුළුවන් ඔය විදිහට අකුරු. ඒට අමතරව glow එකක් දාන්න පුළුවන් දිදුලන්න තියෙන අකුරු ටිකක් බබලන්න දිදුලන්න හදන්න පුළුවන් අපිට මේ විදිහට. ඒට අමතරව නම්බර් ස්ටයිල් එකක් දාන්න පුළුවන් ඒක නැතිනම් මෙතන වැඩක් නැහැ. මේ ටික හරි වැදගත් මේ ප්‍රධාන කැලි ටික. ඔය විදිහට අපිට අකුරු හදා ගන්න තියා ගන්න පුළුවන්. වැඩ කරනකොට ඔයාලට මේ ඔක්කොම ටික අහුවෙයි. හැබැයි මේකක්වත් අතහර කරන්න එපා. මේක නිකන් හරි කරලා බලන්න සමහර කෝසස් කරාට ඔයාලට මේව අතහැරලා ඇති. සමහර අයට කෝසස් නොකලත් මේවා ආද්‍යාරයෙන් මතක තියෙනවා. මේවා කරන හැටි ආද්‍යාරයෙන් එනවා. මේක අතපත ගන්නට එනවා. ඕකේ. ඒකට දැන් අපි මේ ડોකියුමන්ට් එක අවසන් කරමු කරලා ඉවර වෙලා මම හිතන්නේ මම මේ ටිකයි කරන්න ඕනේ නැහැ කියලා ඔයාලට කරන්න ඕන නම් කරලම පෙන්නන්නම් මොකද්ද මේකේ අවසාන ටික මෙන්න මේ ටික මේ ලෝන් ටයිපින් කතාව හරිද ඒකේ ලෝවර් කේස් අරම්මනම් තියෙන මම ඒක කොපි කරලා මොන්නම් දාලා පෙන්නන්න control C එකක් අරගෙනම control C ගාලා මේ කොපි කරලා ගන්න මොකද ටයිප් කර ඉන්න අමාරු නිසා වෙලා යන නිසා පස්සේ මම මේ යට තියෙන ටික මකන්නම් ඔයාලට අභ්‍යාසයෙන් කරපටි control දාගත්තා ඊළඟට ඒක change case එකට එන එකක් ඊළඟ එක ගමු අපි මේකේ තියෙන lower case කරන එක font change කරලා color font කරලා lower case දාන එක තියෙන්නේ විදියට දාගත්තා නම් මේක ඕනනම් color එක change කරන්න විදියට මේ color එකෙන් තියාගන්න
ෆොන්ට් එකත් මම චේන්ජ් කරගන්නම් මේකේ. ෆොන්ට් චේන්ජ් කළා විදිහට. ඊට පස්සේ මේක ඔක්කොම ලෝවර් කේස් දාන එක තියෙන්නේ. හරිද? මේකේ තිබුණේ අරකම අපි ගන්න ඕනේ. මේකම ගන්න ඕනේ. සිලෙක්ට් කළා මෙතෙන්ද ගිහලා මම ලෝවර් කේස් දානවා. ඊළඟට H එක ටෙක්ස්ට් highlight කරලා අපර් කේස් දාන්න තියෙන්නේ. මේ ටිකම සිලෙක්ට් කළා මෙතෙන්ද ගිහලා අපර් කේස් දැම්මා. එන්ටර් කරලා පහළට ගත්තා. එකේ තියෙන්නේ capitals each word එක දැම්මා. clear all formatting එකේ තියෙන්නේ. අපි දැන් bold italic වගේ දාලා තිබුණා. ඒ වගේම කලර් එකකුත් මේකට දාලා තිබුණා. ඔය එකේ තිබුණා කියන්නේ. දැන් මේක capitalize each word sorry clear all formatting කියපුම සාමාන්‍ය තත්ත්වයට හැරෙනවා. ඒ වුණාම මේකෙත් clear all formatting කරපුම ඔක්කොම ටික අයින් වෙනවා. ඊට තියෙන්නේ font වල size එක කුඩා කරන්න ලොකු කරන එක. කරමු. අවසාන මේක. ඔය type කළා. අපිට පුළුවන් මේ font වල size එක කුඩා කරගන්න. keyboard එකේ තියෙන shortcut එකක්. ඒක ඔයගොල්ලෝ control key එක තද කරගෙන control key එක තද කරගෙන curly bracket එක press කරනවා. curly bracket එක. curly bracket කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ කියන සලකුණ. keyboard එකේ තියෙන මෙන්න මෙහෙම key එකක් මම මෙතන type කරලා පෙන්නන්න. ඔන්න ඔය key එක. ඔකට කියනවා curly bracket කියලා. හරිද? සංගල වරහන. එතකොට මේ සංගල වරහනයි control එකයි සංගල වරහනයි එකට තද කරපුවම font එක මොකද වෙන්නේ? increase වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් වෙන ක්‍රියාවලිය. මේ තියෙන increase font size කියලා. font increase කරන shortcut එක තමයි control එකයි shift එකයි greater than එකයි. increase font control එකයි shift එකයි greater than සලකුණ. keyboard එකේ තියෙන අර වැලමිට සලකුණ වගේ එක. මේකත් වරහනක්. greater than වරහන්. අපි කියනවා මේකට සාමාන්‍ය සිංහලෙන් වරහන්. නැත්තම් මේකට කියනවා greater than කියලා. එකකට යමකට වඩා වැඩි මේකට වරහනක් ඇති නිසා මේකට අපි කියනවා angle brackets කියලා. angle bracket කියලා. මේක උඩට close angle bracket එක මේක. මේකෙන් වෙන්නේ increase font. increase font. font වල size එක වැඩි කරන එක. font. එහෙම නැත්නම් මේකට සමාන එකක් තමයි මොකද්ද? මේකට සමාන එකක් එක්ක මේක හරිද? එහෙම නැත්නම් මොකද්ද? මම ඔය ස්ලෑෂ් එක ගැහුවේ ওই දෙකෙන් එකක්. control එකත් එක්ක ප්‍රෙස් කරනවා මොකද්ද? මෙන්න මේ close greater than එක. මේ දෙකෙන්ම වෙන්නේ increase font කියන එක. font increase කරන්න පුළුවන්. යම් කිසි අකුරක් තියෙනවනම් වචනයක් තියෙනවනම් හරිද? ඒ වැඩි වෙනවා font එකේ size එක. මම දැන් ওই press කළේ control එකයි shift එකයි greater than එකයි.
මට කුඩා කරන්නත් මේක පුළුවන්. යම්කිසි වචනයක් හෝ අකුරක් හෝ කුඩා කරන්න පුළුවන්. හරිද? less than එකෙන්. ඔය less than එකෙන් කුඩා කරනවා. එහෙම නැත්නම් මම මේකට ගත්තේ මොකද්ද? අකුරු වල size එක වැඩි කරන්න control close greater than එක. close කරනවා. අර වහන්න තියෙන සංගල වරහනින් මෙහෙම ලොක් කරන්න පුළුවන්. ඒක increase font. ඒ වගේම තව තියෙනවා decrease font කියලා එකක්. මෙන්න මෙතන decrease font කියන්නේ font එක කුඩා කරන්න පුළුවන්. font එක කුඩා කරන්න මෙතනිමුත් අපිට පුළුවන් මේ font එක කුඩා කරන්න. මේකෙමුත් පුළුවන් font එක ලොකු කරන්න. ඒ කියන්නේ මේ font size box එකෙන් මෙහෙම ගිහිල්ලා අපි මෙහෙම තෝරා ගන්න එක තමයි කළේ. එහෙම ගිහිල්ලා තෝර ඉන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා අපිට size තෝර ඉන්න ගියොත්. නමුත් අපිට මේ වගේ ටට්ටක් ගාලා මේ කුඩා කරන්නත් පුළුවන්. මේ විශාල කරන්නත් පුළුවන්, කුඩා කරන්නත් පුළුවන්. ඒ වගේම keyboard එකෙමුත් අපිට ওই වැඩේ කරන්න පුළුවන්. ඔය keyboard එකෙන් කුඩා කරා. දැන් size එක එකට කුඩා කළා. එක තියෙනවාට පේනෝනේ. මෙහෙම කළා control එකයි close greater than එකෙන් විශාල කරන්න පුළුවන්. එක අතට හුරු වුණාම හරිම ලේසි වැඩ කරනකොට. එහෙම නැත්නම් මේ දෙකෙන්. මේකෙන් increase කරනවා, විශාල කරනවා, මේකෙන් decrease කරනවා. එතකොට shortcut උත් මම දැන් කිව්වා. increase කරන්න මොකක්ද යන්නේ? decrease කරන්න මොකක්ද යන්නේ කියලා. විභාග වලට ඔයාලා මුහුණ දෙන නිසා මේවා වැදගත්. පේපර් වල මේවා අහනවා. shift එකයි control එකයි shift එකයි less than එකයි හෝ control එකයි open greater than එකයි. මේකට කියන්නේ decrease font කියලා. decrease කියලා කියන්නේ කුඩා කරනවා font එක. ඉතින් ඔක ඔයාලට පුළුවන් ඒ විදිහට කුඩා ලොකු කරන්න. මෙතනින් ඒක කරේ අපි මේ ඡේදයෙන් කරලා පෙන්නුවේ ඒක. අකුරු කුඩා කරන්න පුළුවන්, අකුරු ලොකු කරන්න පුළුවන් වම ඡේදයක උවමනා විදිහට. කියන එකයි ඔය ටිකෙන් කරේ. හොඳයි. ඉතින් ඔය අභ්‍යාසය තමයි ඔයාලට කරන්න කිව්වේ. ගොඩක් අය කරලා එවලා තිබුණා. නමුත් සමහර අයගේ setting එක තිබුණේ නැහැ. setting එක තමයි මොකද්ද? පළවෙනිම එක තමයි page එක A4 කරගන්න එක. page එක A4 කරගන්න ඕන හැමෝම. එතකොට ඒක ඔයා කරගන්නේ කොහොමද? layout ගිහිල්ලා, size ගිහිල්ලා A4 කරගන්න එක. හරිද? මම දැන් අද ඊළඟට කියලා දෙනවා. තා margin හදාගන්න වට කියලා දෙනවා. ඊළඟට මේ page එකේ හැම වෙලාවෙම අතර පරතරය තියාගන්න එක. type කරනකොට අතර පරතරය. හරිද? මේ වගේ හැම එකකම ඔයාලට පේනවා ඇති පරතරය. මෙතන පරතරය හැම වෙලේම මේ එකම ගාණක් මන් තියලා තියෙන්නේ. ඒ කියන්නේ එක ent එකයි කරන්න ඕන. එතකොට මෙතන පරතරය පොඩ්ඩක් මදි. මම එතකොට මෙතෙන් ඉඳලා ent එකක් කරනවා. එතන මේ ගාණට ආවා. ඊට මෙයා පහළට බැස්සා ටිකක් නේ. මේක එන්න ඕන උඩට. මේ C A ළඟට තමයි මෙයා එන්න ඕන මේ DAB එක. එහෙනම් මම කරනවා ඒකට උපක්‍රමයක්. මෙන්න මෙතෙන්ද ගිහිල්ලා මේ තියෙන ඔයාලට පේනවා ඇති. මම මේක තාම කියලා දුන්නේ නැහැ. මම ඒක කියලා දෙන්න ඊළඟ පාඩමේදී. මේ ඇෂ් කලර් ලයින් එක ළඟට ගිහපුවම ඔයාලට පේනවා ඩබල් ඇරෝ එකක්. මාජින් setting එක. මම මේක පොඩ්ඩක් පල්ලෙහාට අදිනවා. එතපු ගමන් අර DB එක උඩට ආවා. පේනවා ඇති ඔයාලට. සෙට් කරගත්තා මම මේ පළවෙනි පිටුවටම සෙට් කරගත්තා. හරිද? ඒක නැත්තම් තිබුණේ පල්ලෙහා. මේ විදිහට තිබුණේ පහළන තිබුණේ මෙතනනේ තිබුණේ. මේක මට අරන් ගිහලා මෙතනින් තියාගන්න ක්‍රමය තමයි මේ උඩ තියෙන page එකේ ඉඩ පොඩ්ඩක් මම හදාගත්තා. පහළට ඇදගත්තා මේ. ඇද්දාම මෙයා ඩුක්ක උඩට ආවා. එතන අතහරිනවා. ඊට පස්සේ හැම එකකම එක විදිහටම තියාගෙන තියෙනවා. ඉඩ මෙයා මේ අමතරව මම ටයිප් කරපුවා මම ඒවා මකලා දාන්න වැඩක් නැහැ. ඉතින් බලන්න හරියටම පිටු දෙකට මේක ඇවිල්ලා තියෙනවා. හරියට කරොත් පිටු දෙකට එනවා. දැන් මගේ එකේ පිටු දෙකට වඩා වැඩියෙන් තියෙන ඇයි මේ? මම ඔයාලට මේ අමතර දේවල් කරලා පෙන්නවනේ. ඒ අමතර දේවල් වැඩක් නෑ දැන්. මම ඒවා මකනවා ඔයගොල්ලෝ ලියා ගන්න නැති මේ ටික ඔය ෂෝට් කට් ටිකේම ලියාගත්තේ නැත්නම් කියන්න ලියා ගන්න අවස්ථාව දෙන්න. මම ටික මම මකනවා ඒ අමතරව කරපු ටික. ඒ ෂෝට් කට් එක ලියා ගන්න අවස්ථාවක් දෙන්න සර්. කොහොනම් ඕනනම් මම දැන් මකපු එක අයපාරක් ගන්න කොහොමද එනම් කියන්න බලන්න මේ කතා කරපු දරුවෝ. එනේ මක හරි. ඔව් කමන්නේ සර්. හරි මේ මම වීඩියෝ එක බලලා ආයෙක ලියා ගන්න. එන
මං ඒ අහපේකට නෙමෙයි මං කිය දැන් මේ මකප් එක මං ආයපව ගන්න කොහොමද කියලා කාට හරි කියන්න පුළුවන්. එයාට බේන වෙන කවුරු අපේ undo button එකද සර්? අන්ඩු කරන්න කොහොමද එන? අන්ඩු කරන ක්‍රමය මතක නැහැ. ෂෝට් කට් එකම අද control Z. control Z. එහෙම නැත්නම් මෙතන තියෙනවා මොකද්ද? quick access toolbar එකේ undo button එක. ඉතින් ෂෝට් කට් එකෙන් වැඩ කරන්න ඉගෙන ගන්න ඕන ලේසි. control Z ගාපුවම ඔන්න මගප ටික අය පාරක් ආවා. control Y ගාපුවම ඔන්න ඒ ටික නැති වුණා. right control Z ගහලා මම ඔන්න දෙනවා ඔන්න ලියා ගන්න ටක් ගාලා. ෂෝට් කට් වලින් වැඩ කරන්න හරිම බලාගෙන ඉන්න කෙනාට හරිම ආසයි දෙන ඔයා වැඩකාරයෙක් කියලා. ෂෝට් කට් වලින්. නැත්නම් අපි ඉතින් කීබෝඩ් පොතු ඇර මවුස් එක අරගෙන අහර යනවා මෙහෙ යනවා. හුරු වුණාට පස්සේ ඔක හරි. හැබැයි සමහර අය හුරු වෙලා තියෙන්නේ හරි විදියට නෙවෙයි. ඒක ෂෝට් කට් එක වැඩ කරන්න හුරු වෙන්න ටිකක් ටක් ගාලා. ඊළඟ ඉවරන ගමන් කියන්නේ ඉවරයි කියලා. හරි සර් ඉවරයි. ඒ පාර්ට් එක ඉවරයි. ඒකට ඔය පිටු වැඩියෙන් තිබුණා සමහර අයගේ. පිටු වැඩියෙන්. මට එවපු වගේ තිබුණා පිටු 3-4 මේ වගේ ඇඩ් වෙලා. දැන් මටත් ඒ වැඩේ වෙලා. එහෙනම් මම මේ පිටු අයින් කරන්න පුළුවන් බෑක් ස්පේස් එක ගහගෙන ගියපුම මේ කර්සර් එක පයින්නවා මේ පැත්තට. දැන් මේ පිටු අඩු වුන්නේ නැහැ. එහෙනම් මම කරන්නේ මෙතනින් තියලා කර්සර් එක තියලා මේ පල්ලෙහාට අදිනවා. මේ අපි නොදැනගත්තු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. පල්ලෙහාට ඇදලා delete button එක ගහනවා keyboard එකෙන්. ගහපුවම ඔන්න ඔක්කොම මැකිලා ගියා. අයිත් ඕනනම් කියන්න ඔයගේ පිටු දෙක තුනක් තිබුණොත් මෙහෙම තියද්දි මේ කර්සර් එක මේ පැත්තෙන් තියෙන බෑක් ස්පේස් එක ගහගෙන යනවා උපරිමයට. එතන මේ පැත්තට මේ පිටුවට පයින්කම් ගියපුවම තවත් delete උන්නේ නැහනේ. තවත් බෑක් ස්පේස් ගහුවොත් මේකේ තියෙන අකුරුත් නැකෙනවා. එහෙනම් බෑක් ස්පේස් ගහන එක හරියන්නේ නැහැ වැඩි. එහෙනම් හරි ගියේ නැත්තම් කර්සර් එක මේ වැඩියෙන් තියෙන පිටුවෙන් තිබියදීවම උඩින්ම තියාගෙන පල්ලෙහාට මවුස් එක ක්ලික් කරන් අදින්න. මවුස් එකේ ක්ලික් කරන් පල්ලෙහාට අදින්න. අදපුවම අපිට උන් අමතරව ඇඩ් වෙලා තියෙන ස්පේසස් ටික පේනවා. අමතරව ඇඩ් වෙලා තියෙන ස්පේසස් ටික පේනවා. දැන් delete button එක ගහන්න keyboard එකේ. delete ගහපුවම මේ පිටු අයින් වෙනවා. එතකොට තමයි ජෙන්ටා වගේ මේක තියෙන්නේ කරපු වැඩේ. හරිද? ඔය අඩුපාඩු තිබුණා. ගොඩක් අයගේ තිබුණා ස්පේසස් තියලා නැති ඒවා. හරියට setting කරලා නැති ඒවා, A4 කරලා නැති ඒවා. මම දැක්ක එක්කෙනෙකුගේ කළු පාට ස්ක්‍රීන් එකක් ඇවිල්ලා තිබුණා. මොකද්ද මම දන්නේ ඒක නම් ඒ කියලා හේතුව. අපි ඒවා ඒ වැඩ කරන්නට සමහර අය PDF එක දාන්න දන්නේ නැතුව ඇති. PDF කරන විදිය දන්නේ නැති ඇති මේක. මම ඊළඟ පාඩමකදී කියලා දෙන්න. PDF එකක් කරන්න මහ ලොකු දෙයක් නෑ, පොඩි වැඩක් තියෙනවා. right. එහෙනම් මේ කොටස ගැන එච්චර ප්‍රශ්නයක් නැහැ. අපි ඊළඟ කොටසට යන්. තව පොඩි වෙලාවක් තියෙන නිසා. මේ ලෙටර් එක. මේ මුල ටික පැහැදිලි කරනකොට මුල දේවල් ළමයි පොඩි කාලයක් යනවා. හරිද? මුල් ටික පැහැදිලි කරන්න. මේ මුල් ටික මම හිමීට මේ කාලේ අරගෙන කියලා දෙන්න. මේක මට ඕන නම් වේගෙන් එක්ස්ප්‍රස් බස් එකක් වගේ ගියයි. නමුත් එහෙම ගිහිල්ලා ගොඩක් අය අතරමං වෙලා යනට වඩා දැන් ඔය මං කියපු ටික මේ අඩුපාඩු ටික තියෙන නිසා හැමෝගෙම වගේ තියෙන නිසා මේක ආයෙ හදන්න. මේක ආයෙ හදන්න. අපිට හදලා ඉවරනකොට අපි දන්නේම නැතුව සෙටින් එක ඇවිල්ලා ඉවරයි. මේකේ ගොඩ අභ්‍යාසයක් තියෙනවා. ලොකු කමාන්ඩ්ස් එකක් මේකේ තියෙනවා. මේක දැක්ක පමණින් අපි හිතුවට මේක අනේ ඒක නම් ටයිප් කරලා නෑ මේක අලුත් කෙනෙකුට නවකයෙකුට මේ සබ්ජෙක්ට් එකට අලුතෙන් ඉන්න කෙනෙකුට මේකේ ගොඩක් වැඩක් තියෙනවා කරන්න. ඉතින් ඒක කරන්න. කරපු අය හොඳටම කරපු අය කරන්න ඕනේ. නොකරපු ළමයි කොහොම හරි කරන්න. කම්පියුටර් නෑ කියලා ඉන්න එපා. දැන් මේ දවස්වල මම හිතන්නේ කැෆේ එහෙම ඇරලා තියෙනවා. ඉන්ටර්නෙට් කැෆේ එහෙම. ඒකට රුපියල් 60ක් විතර යනවා ටවුන් එකට ගියපලා ඒකකින් කරලා මේකට ගෲප් එකට දාන්න. එහෙම හරි කරන්න. පහුවෙලා හරි කරන්න. හදිසියක් නැහැ. කම්පියුටර් නැතිව හදිසි වෙන්න ඕනේ නැහැ. හිමීට හරි මේක කරලා ගන්න. අඩු ගානේ මේ අභ්‍යාසයක් කළා මං එක අභ්‍යාසයක් දෙයක් හරි කරා පාඩමක් කියලා. දැන් මේ වර්ඩ් ඔහොම තියෙන්නේ. Excel වලට යනකොට මේක අමාරුයි තව. Excel කියලා කියන්නේ මෙහෙම ඔයාට ඇහෙන්නේ නැති සබ්ජෙක්ට් එකක්. වර්ඩ් ගොඩක් අය දන්නවා. Excel කියන විෂය සමහර අයට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති වෙන්න හේතුව Excel එක වැඩ කරලා නැහැ. Word එක නම් මොන හරි කරලා තියෙනවා. ඊට පස්සේ PowerPoint හැමෝටම වගේ ඇහෙනවා. PowerPoint ටිකක් ආසාවෙන් කරන්න පුළුවන්. Access කියපුවම ආයෙත් බෝරින් වෙනවා. ඒ හින්දා මම මේ ටික කාලයක් අරන් සමාන්තරව අරගෙන යන්නේ. හොඳයි. එහෙනම් කොහොමද මේක ටයිප් කරන්නේ දැන්? American format එක. දැන් ඔයාලට පේනවා මම ටයිප් කරලා තියෙනවා මේකේ. කොහොම සියුම් විදියට capital අකුර ළඟ මේ dot එක
ඊළඟට ස්පේස් එකක් තියලා තියෙනවා. C අකුර ඩොට් එක ස්පේස් එකක් තියලා තියෙනවා. ඩොට් එක මුල අකුර කැපිටල් හැම වචනයකම එක ස්පේස් එකයි. හරිද? ඊළඟට මේ මෙතන මුල අකුර කැපිටල්. මේ අකුර ළඟම කමාව. දැන් ඔයාලා කරලා ඉවරන එක එහෙම තිබුණේ නැහැ. ඒවා තිබුණේ නිකන් පොලිසියෙන් අරන් ගිහිල්ලා වගේ සමහර ඒවා. ඊළඟට මෙතන ස්පේස් එකක් එන්ට් එකක් දීලා තමයි පහළට ගත්තේ. ඉතින් මේ වචන සෙට් එක මේ ඡේදය. හරිද? ඊළඟට මෙතන එතකොට මේ EPF නම්බර් කියන එක ඔක්කොම කැපිටල් දාලා තියෙන්නේ. ඒවා කැපිටලයිස් වෙන්න ඕන. ඉලක්කම් ටික. ඊළඟට ටෙලිෆෝන් නම්බර් එක. ඊළඟට මේ ටික. ඒතර බලන්න ඒ අතර පරතර එක වගේමයි. ඒ අතරේ පරතර එක වගේමයි. මම කියලා දෙන්න කොහොමද මේ පරතරේ ගන්න කියලා. the manager මේ ටිකත් ඒ විදිහට මේ .com හරියටම තියන්න ඕනේ. dear sir එතකොට මෙතන enter දෙකක් ගහලා තියෙනවා. අපිට පේනවා ඇති මෙතන තියෙන පරතරේ ටිකක් වැඩියෙන් තියෙනවා. නෑ එතන එක enter එකයි තියෙන්නේ. dear sir ඊට මේ request for annual leave කියන එක බලන්න highlight කරලා bold කරලා තියෙන්නේ. annual කියන එකේ පොඩි වැරද්දක් තියෙනවා for annual leave. මෙතන spaces මන්දි එකයි තියෙන්නේ. හරි. දැක්කද ඒක වාට ඒ වැරද්දම මෙතනම පේනවා. annual කියනකොට වාට පේනවා ඇති for annual කියන එක ළඟ නිල් පාටින් මාක් කරලා තියෙනවා. මේක නම් පේනවද දන්න මම මේක අයින් කරන්න වාට පේනවා ඇති මේ නිල් පාටින් මාක් කරලා තියෙනවා. එයි මේ මාක් කරලා තියෙන්නේ. කම්පියුටරේ කියනවා මේ දෙක අතර spaces ප්‍රමාණය වැඩි. spaces ප්‍රමාණය වැඩි. මම වෙන right click කරලා මේ හරි ක්‍රමය තමයි පෙන්වන්නේ. ලං කළා. එතන බලන්න නිල් පාට අයින් කළා. හරිද? එහෙම කම්පියුටරේ අපිට කියනවා ඔයා කරලා තියෙනවා වැරදි කියලා. ඉතින් ඒ වගේව ඔයාලගේ මම දැක්ක නිසා මම අර සමහර කමෙන්ට් දාලා තිබුණා. මම පාඩමේදී කියලා දෙන්නම් good කියලා. එක්කෙනෙකුට කොහෙද මම very good දාලා තිබුණා. ඊටසේ මෙතන තියෙන්නේ කිසියම් ඡේදයක්. ඡේද තුනක් තියෙනවා. ඡේද තුනෙන් පස්සේ ආමන්ත්‍රණය තියෙනවා. සහ එයාගේ නම අස්සම් කරන්න මැද ඉතුරු කරලා යටින් නම දාලා තියෙනවා. මේකේ තියෙන එක වාට තේරෙනවා ඇති. මේ ලෙටර් එකකින් අපි තියෙන එකක් තේරුම් ගන්න ඕනේ. I am writing this letter with reference to my remaining annual leave quota. annual leave කියන එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා වාර්ෂික නිවාඩු රාජ්‍යසේව පෞද්ගලික ආයතන විසින් රාජ්‍ය ආයතන ගිහුවම දෙනවා වාර්ෂික නිවාඩු. 40 ගාණක් හෝ 50 ගාණක් හෝ එහෙම ප්‍රමාණයක් දෙනවා. හරිද? එතකොට I am writing this letter with reference to my remaining annual leave quota. මම මේ ලියුම ලියන්නේ මගේ ඉතුරුලා තියෙන annual leave ගැන කතා කරන්න. I am planning to go to trip to Rome with my family. මං ප්ලෑන් කරලා තියෙන නැත්නම් අදහස් කරලා තියෙනවා මගේ ගෙදර ඇත් එක්ක රෝමෙට යන්න ට්‍රිප් එකක් යන්න. තවදුරටත් I would like to avail my remaining 28 days of annual leave from 25/7/2021 and 23/8/2021. හරිද? මගේ මේ ටික තියෙන්නේ මේ ඉතුරුලා තියෙන ලීව් ටික දවස් 28ක් තියෙනවා. ඒ නිසා මගේ 25/7/2021 ඉඳලා 23/8/2021 දක්වා මට මේක ගන්න අවස්ථාව දෙන්න. හරි, I have assigned my duties. ඒ වගේම මම මගේ රාජකාරී ගැන කතා කරලා තියෙන නැත්නම් බාර දෙනවා. මිස්ටර් මේ නම තියෙන එකනායට EPF නම්බර් අහවල් එක ජෙනරල් සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා එකනායක් කියලා මම එයාට බාර දෙනවා for the current project we are working on. මම දැන්ට වැඩ කරගෙන ඉන්න ප්‍රොජෙක්ට් එකේ මගේ වැඩ ටික මම එයාට බාර දෙනවා. නැත්නම් එයාට කතා කරලා එයාට කියනවා. He has been working with me. ඔහු මම වෙනුවෙන් වැඩ කරයි and understands for the role effectively. මගේ රෝල් එක නැත්නම් මගේ රාජකාරියේ පිළිබඳ වගකීමෙන් ඔහු වැඩ කරයි. Also I am looking for all the essential input required for the project before I leave for the vacation. ඒ වගේම මට අවශ්‍ය දේවල් තියෙනවා නම් මගේ ප්‍රොජෙක්ට් එක මම ආවට පස්සේ මම යන්න පෙරේගෙන බලනවා සොයා බලනවා. I request you to consider my leave letter. මම වාගෙන් ඉල්ලනවා මගේ මේ නිවාඩු ලියුම ගැන සලකන්න. During my absence I can be reached at my phone number and email. මම වාට දෙනවා මගේ phone number එකයි email address එකයි. හරිද? මගේ මං එන්නේ නැති කාලේ නැත්නම් මගේ absence තියෙන කාලේ මට මොන හරි තියෙනවා නම් ඒ ගැන කතා කරලා email එකකින් නැත්නම් phone number එකකින් මාව දැනුවත් කරන්න. US Ainsley MCB සඳුන් බන් මොකද්ද බුලා සිංහල ආදි වශයෙන් මේකේ තියෙනවා. එතකොට මේ ලියුම අපි ටයිප් කරන එක මේක ඔයා නිකන් ලියුමක් හැටියට අකුරු ටයිප් කරන එක විතරක් ගන්න එපා. මේකේ තියෙන අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න. ඔයාටත් වැදගත් ඔයා රාජ්‍ය හෝ පෞද්ගලික සේවයේ ඉන්න කෙනෙක් හැටියට නැත්නම් ඉදිරියේ යන්න ඉන්න කෙනෙක් හැටියට මේ වගේ ලෙටර් එකක් හදා ගැනීම ඔයාටත් වැදගත්.
ඒ නිසා මේක ජොබ් එකකට අවශ්‍ය කරන ජොබ් ලෙටර් එකක් හැටියටත් කන්සිඩර් කරලම මේ වැඩේ කරන්න. මේක දිහා බලනකොට ඔයාලට පේනවා කිසිම තැනකදී අකුරු එහාට මෙහාට පැනලා නැහැ. A4 කොලයට ලස්සනට සෙට් වෙලා තියෙනවා. ඉතින් මේක කාට හරි දුන්නාට පස්සේ ඒකට ඉඩ දෙනවා මේ ලියුම මේ විදියට පෙනුමට තියෙන නිසා. ආයතන ප්‍රධානියාට මේක බලනකොට නිකන් එයාට මොලේ කුලප් වෙන තත්ත්වෙ නැහැ. මේක හොඳට කියන්න ඕන්ටි කියලා පැහැදිලිව වෙන්න ඕන්ටි කියලා තියෙනවා. ඉතින් ඒක මේ ලියුම ගැන මම කිව්වේ. ඒතකොට මේ ලියුමේ හැඩතල තමයි ඔයා හදන්න ඕන. ටයිප් කරන එක අපි ඉගෙන ගන්න ඕන. ඊට මේ ලියුමේ හැඩතල හදන විදිහ දැන් අපිට ටයිම් එක මදි වෙනවා. ඊළඟ දවසෙත් මම ටයිම් එකක් අරන් කියන්න. ඒතර මේ කරලා තියෙන්නේ මොකද්ද? ඇමරිකන් පැටර්න් එකට. මේ කරලා තියෙන මොන පැටර්න් එකද? ඇමරිකන් පැටර්න් එකට. මේ කරලා තියෙන බ්‍රිටිෂ් පැටර්න් එකට. දැන් දෙපාරක් ටයිප් කරනවා හොඳයි. මේක මම කිව්වේ එකම ලියුම හදලා එවන්න කියලා. කවුට හරි save as ඉගෙන ගන්න ඕන නම් මේක දෙකකට save කරන්න. ඒ වගේම මම අද ඔයාලට දෙනවා මෙන්න මේක ඔයාලට මම මේ PDF එක වෙනවා මම ඔයාලා මේ ඔක්කොම print out අරන් තියාගන්න ඇති කියලා මම හිතනවා මේ එවන හැම එකක්ම print out තියාගන්න. ඔය ලියුම හදන හැටි සහ තවත් වෙනත් professional letter එකක් හදන හැටි තමයි මෙතන මේ තියෙන්නේ. Word application එකේ homework 2 එක කරන හැටි තමයි මේ step by step තියෙන්නේ. මේක මම ඊළඟ දවසේ ආයෙ විනාඩි 10ක් 15ක් 20ක් කරන් පැහැදිලි කරන්න. ඊළඟ දවසේ පාඩමට පෙර. මොකද අපිට පොඩි සමහර තැන්වලදී ටයිම් එක මදි වීම වෙලා තියෙනවා. දැන් අදත් උන ටයිම් එක මදි වුණා. නමුත් ඒ ලියුම මම දෙපාරක් දැන් ඔයාලට පැහැදිලි කරා. මේ ලියුම කරන්න හැටි. තවත් මොනවද අපිට තියෙනවා නම් මම ඊළඟ දවසෙත් පොඩි වෙලාවක් කරන් මේක පැහැදිලි කරලා මේ කරන්න හැටි තමයි මේ තියෙන්නේ. ඔය ලෙටර් එක කරන්න හැටි තමයි මේ තියෙන්නේ. මේක letter method 1. හරි methods මොනවද මේ කරන විදිය? කරන්න ඕන දේවල්. method 1 එක, method 2 එක, method 3 එක, method 4 එක. ඊට පස්සේ කොහොමද A4 ගන්නෙ, margin හදන්නේ. සහ මුළු සමස්ත ලියුම කරන විදිය ඔයාලට පියවර 16කින් මම දීලා තියෙනවා. ඉතින් ඔය පියවර 16න් මම කියලා දෙනවා. මම අද මේක PDF එක දානවා print out එකකුත් තියාගන්න. ලියුම තාවත් නොකරපු ළමයෙක් ඉන්නවනම් මේ ටික කියවාගෙන හදන්න බලන්න ලෙටර් එක. right එහෙනම් අද MS Word lesson එක අදට ඉවරයි. අපි management lesson එකකින් මුණ ගැහෙනවා. මම හිතන්නේ management lesson එකේ මම දුන්නා වලට අලුත් tutorial එකක්. ඒක print out අරන් ඇති. ඒකත් අරගෙන තව විනාඩි 10කින් විතර lesson එකට එන්න. Thank you very much. Thank you, sir.